ये සතිය නෙවෙයි ඊට කලින් සතිය අපි පාඩම නැවතුවා. අපිට ප්‍රශ්නේ උනේ මොකද්ද? සුළු කිරීම කරගන්න බැරි වුණා. එහෙම නැත්නම් අපි හැමෝම මෙතන දන්නව දැන්. කොතනද? මෙන්න මේ විදිහට තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක මේවට කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියනවා. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මේ කේන්ද්‍රය කියන ඕ කියන කේන්ද්‍රයත් එක්ක කපලා ගන්න නිසා. මම අර එදා බර්ත්ඩේ කේක් එකකුත් මතක් කරන්නේ. බර්ත්ඩේ කේක් එක කේන්ද්‍රයත් එක්ක කෑල්ලක් කපලා ගත්තම අර පළවෙනි කෑල්ල කපන්නේ එහෙමනේ රවුන්ඩ් කේක් එක. මේක කේන්ද්‍රයට යනකම් හරියට කැපුවොත් ඒක කපන්නේ කේන්ද්‍රික ඛණ්ඩය. හරි. ඒතර මේ විදිය කෑල්ලක මෙන්න මේ ඡාප දිග හොයන විදිය ගැන තමයි අපි කතා කරන්නේ. ගිය සතිය නෙවෙයි ඊට කලින් සතිය ගැනයි මම මේ කියන්නේ. මේක එතකොට සූත්‍රය තමයි මේ ඡාප දිග හොයන සූත්‍රය තමයි 360 මෙන්න මේ තීටා ගුණ කිරීම 2πr. අද 11 රිවිෂන් ක්ලාස් එකක් කරනකොට ඒ කියන්නේ ෆේල් වෙච්ච අයට පටන් ගත්ත ක්ලාස් එකේදීත් එක්කෙනෙක් ඇහුවා මේතනට වෙන 5D සූත්‍රයක් දාන්න බැරි. මතකද දැන් ඔයාලා අපි 9 නේ තාම නේ. ඒතර 5D කියන සූත්‍රයක් 9 දී තිබ්බා. 5D කියලා තිබ්බනේ මෙතන. 5D දාන්න බැරිද කියලා ඇහුවා පුළුවන්. ඒක එපා. ඔයාලට මම කියන්නේ ඒක එපා මතක කරලා දාන්න ඒක. අපිට අරය හොයාගන්න පුළුවන්. විස්කම්බේ දීලා තිබ්බොත් දෙකෙන් බෙදලා අරය අරගෙන අරය ආදේශ කරලා ගණන් හදන්න. උතන තමයි අපි නැවැත්තුවේ. උතන තමයි අපි නවත්තලා තියෙන්නේ. ඒත් එක්කම 10 පොත් මම හැමෝටම සෙන්ඩ් කරා. නේ 10 පොත් ටිකක් මම ඒව හැමෝටම. ඒතර මේ ලස්සන ගමනක් යනවා. හරි? මාත් එක්ක හිටපු කවුරුත් එහෙම ෆේල් වෙලා නැහැ. ඒකට හේතුව තමයි අපි ප්‍රැක්ටිස් එකත් එක්ක යන්නේ. නේ අපි අන්තිමට ගෙස් කරලා දෙන ගණන් ටිකක් එහෙම්මම සෑහෙන දුරට එනවා. ඊට පස්සේ ඔයාලට ප්‍රැක්ටිස් එක. හරි මම කියන්නේ පුළුවන් තරම් ගණන් හද. මම මෙතන ගණන් 100ක් හදන එක ඔයාලා ලියාගත්තට වැඩක් නැහැ. ඔයාලා එක ගාන හදන එක වටිනවා. ඒ ගාන හැදුවට පස්සේ ආයෙ අමතක වෙන්නේ නැහැ ඔයාලට. ඒ වටිනාකම ගන්න. ඒ වටිනාකම ගන්න අපි අද කතා කරන්න යන්නේ අපි දන්නවා මේ ඡාප දිගවල් හොයන විදිය. ඡාප දිගවල් හොයන විදිය. අපි ඕනනම් අපි බලමු ඡාප දිග විතරක් අහන ගානක් අපි බලමු. විතරක් අහලින් පහලින් අවුරුනේ මයික් එක ඕෆ් කරලා නැහැ පුතේ මයික් එක ඕෆ් කරන්න. අවුරුනේ මයික් එක ඕෆ් කරලා නැහැ මයික් එක ඕෆ් කරන්න. මයික් එක ඔන් කරලා උත්තර දෙන්න මොනවා හරි ප්‍රශ්නයක් අහපු වෙලාවට. ඒක ලියා ගන්න ඕනේ සර්. එපා මේක පුතේ ලියලා තියෙන්න ඕනේ දැන් මේ වෙනකොට. ඔයා එදා හිටියේ නැති කෙනෙක් නම් ඔයා වීඩියෝ එක ඒකට අදාළ ක්ලාස් එකට අදාළ වීඩියෝ එකක් බලලා නැත්තම් විතරක් මේක ලියාගත්තට කමන්නේ නැත්තම් දැන් අවසානට මේ අපේ ක්ලාස් එකේ හිටපු අයගේ පොතේ මේක තියෙන්න ඕනේ. බලන්න චුට්ටක්. කලින් ගිය සතිය නෙවෙයි ඉස්සෙල්ල සතිය අපි ඔය හරියකින් නැවැත්තුවේ. ඔය හරියකින් නැවැත්තුවා. අපේ පාඩම කියන්නේ පරිමිතිය කියන 10 වසරට අදාළ පාඩම නැවැත්තුවේ උතන. right අපි ගානකට යන්න කලින් අපි තව අනුමාතෘකාවක් ලියලා නෙවෙයි නේද ඉතින් තියෙන්නේ. මේක තමයි අවසානට ලියලා තියෙන්නේ. ඊට පස්සේ ලියන්න කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය. අපි මේ කතා කරේ මේ ඡාප දිග විතරයි. ඡාප දිග හෙව්වා. හැබැයි අපි කේන්ද්‍රික ඛණ්ඩ ගැන කතා කරේ නෑ. අපිට ගෙදර වැඩ මොන හරි සාකච්ඡා කරන්න තියෙනවද? සතියක් ඇතෑරුණානේ දැන් නේද? සතියක් ඇතෑරලා ඉන්නේ අපි. කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිති. right ලියන්න මෙහෙම පළවෙනි ප්‍රශ්නේ. ඒ යටතේ පළවෙනි ප්‍රශ්නේ. පහත කේන්ද්‍රික ඛණ්ඩවල පහත කේන්ද්‍රික ඛණ්ඩවල පහත කේන්ද්‍රික ඛණ්ඩවල පහත කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතිය සොයන්න. පරිමිතිය සොයන්න. එතකොට ඕක දැන් කටපාඩම් වෙන්න ඕනි සූත්‍රය තමයි අරක. දැන් හිතන්න එපා 9ට ඕනේ නැහැ කියලා 9ට උනත් දේශීය එක කටපාඩම් කරා. හරි right ඔන්න ගන්න. මෙන්න ගන්න. මෙන්න පළවෙනි ගාන. මෙතන අංශක 90යි. අරේ සෙන්ටිමීටර් 17. දැන් අහන්නේ ඡාප දිග නෙවෙයි. අහන්නේ පරිමිතිය.
පරිමිතිය කිව්වම එදා වරද්දපු ඒවා අද වරද්දන්න එපා. නේ පරිමිතිය කිව්වම වටේ දිග හොයන්න නම් මේක 14යි අපි දන්නවා. මේක වෘත්තයන්. ඒතර වෘත්තයක අරේ වෙනස් වෙන්නේ නැහැ. මෙතන ඉඳන් මෙතන තියෙන දුරයි මෙතන ඉඳන් මෙතන තියෙන දුරයි සමානයි නේ. වෘත්තයක අරේ සමානයි කොච්චර කරුවා නේද? මෙතන කේන්ද්‍රයේ ඉඳන් මේ තැන් වලට හැමතැනටම තියෙන දුර සමානයි. එහෙනම් මෙයා 14යි නම් මෙයාත් 14යි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි පරිමිතිය නම් මෙන්න මේක හොයාගෙන ඉන්න ඕනේ. ඒක හොයාගන්න. ඔව් මේක 9 ක්ලාස් එක. මේ අදට ජොයින් වෙන්න. මේ පස්වෙනි දවසේ යන්නේ 9 ක්ලාස් එක. ඔව්. එතකොට මේ 360න් මේ කෝණේ 90. 360න් 90 ගුණ කිරීම 2πr නේ සූත්‍රේ. 2 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම අරේ 17. දැන් ඕක ලියාගත්තට පස්සේ සුළු කරන විදි ගැන තමයි අපි එදා කතා කරේ. හරි? එදා කතා කරේ මේක සුළු කරන විදිය. හරි මේක 9 ක්ලාස් එකක් දාන්නේ 10 නම් 10ත් මේවා බැරි නම් හිතියට කමක් නැහැ. මොකද මුල ටික බැරි නම් හිතියට කමක් නැහැ. right බා ඔන්න දැන් එදා අපි සුළු කරන්නේ. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. පුළුවන් එක අපන් පුළුවන්. ඊට පස්සේ 9ට 9ව 1යි 36ට 9ව 4යි. ඔන්න ගැපුවා. මේ 4ට 2ව 2යි. මේ දෙකට 2ව 1යි. තවත් අංක තියෙනවා දෙකෙන් බෙදෙන්න. ඕනනම් 14 කපන්න පුළුවන් නැත්තම් මේ 22 කපන්න පුළුවන්. මට ඊට වඩා ලේසි මම මෙහෙම කපනවා. 7ට 7ව 1යි 14ට 7ව 2යි. මේ දෙකට 2ව 1යි මේ දෙකටත් 2ව 1යි. කවුද ඉතුරු වෙන්නේ 22 විතරයි. උඩ ඉතිරි වෙන්නේ 22 යට ඉතිරි වෙන්නේ 1 විතරයි. 1 ලියන්න නැතුව ඉමු අපි. එහෙනම් උත්තරේ කීයද? සෙන්ටිමීටර් 22යි. මේ හොයාගත්තේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතනට තියෙන දුර. ඔය මම රතු පෑනේ මාක් කරපු තැනට දුර තමයි 22යි සෙන්ටිමීටර් කියලා හොයාගත්තේ. දැන් අපිට වේද පරිමිතිය හොයන්න. පරිමිතිය 50යි කියලාත් එවන උත්තර. පරිමිතිය 50යි. එහෙමද? පරිමිතිය 50යි කියලාත් උත්තර එනවා දැම්ම. පරිමිතිය 50යි කියලාත් උත්තර එනවා. හොඳයි. හරි එතකොට අපි ගන්නෙ මොකද්ද? වැඩි මේකක් ගන්න අපි ඊළඟ ඔයාල් මේ ක්ලාස් එකේ නැති, ඒ කියන්නේ මේකත් එක්ක වැඩසටහනත් එක්ක නැති කෙනෙක් 10ට එනකොට අපි 10 වසරේ සෑහෙන්න ගිහිල්ලා තියෙයි. එතකොට අපි එයාලට වැඩි උපමට්ටම් වෙලා තියෙයි සමහර විට සාධන පරීක්ෂණයක් තියයි. හරි සාමාන්‍යයෙන් 9 වසරේදී සාධන පරීක්ෂණයක් කියලා එකක් තියෙනවා. ලංකාවෙම තියෙන දෙයක්. ඒක තියයි ගොඩක් වෙලාවට. ඒක අපි 10 දී හරි ලියයි. එතකොට අපි ඉස්සරහින් ඉදී අනිත් අයට වඩා මේ පාඩම් අත. right එහෙනම් පරිමිතිය කොහොම වටේ ටික එකතු කරන්න විතරයි තියෙන්නේ. 14යි 14යි 22යි එකතු කරන්න. පරිස්සමට එකතු කරන්න. 14යි 14යි 28යි 28යි 22යි 50යි කියලා එනවා. මේකේ ලකුණු දෙන්නේ කොහොමද? ඊළඟ ප්‍රශ්නේ ඔයාලා අහන එක. හරි? මෙන්න මේක ලියනවට එක ලකුණයි. විභාගයේ ඕ ලෙවල් විභාගයේ ලකුණු දෙන විදිය. මේ 22 හොයනවට එක ලකුණයි. මෙන්න මේ 50 කියලා උත්තරේ ගන්නවට එක ලකුණයි. ලකුණු 3ක් හම්බෙන ගාණක්. හරි ලකුණු 3ක් හම්බෙන දෙවෙනි පේපරේ එන ගාණක්. සර් මේක පුතේ 2022 10 වසරට යන ඔයාලට පටන් ගත්ත තියරි ක්ලාස් එකක්. ඔයාලා කී වසරේද ඔය? කවිෂා. ඔව් තව එකක්. කවුරු හරි සර් කිව්වා නැද්ද? සර් මේ ඔහොම මේක හදන්න දෙද්දි සර් කෝණයගේ අනිවාර්යෙන් දෙනවන්නේ නේද? දෙනවා. අනිවාර්යයෙන්ම කෝණයගේ දෙනවා. එහෙම නැතුව ප්‍රශ්නයක් ආවොත් පුතේ කෙටි ප්‍රශ්නයක් එන්නේ. අපි බලමු කෙටි ප්‍රශ්න. අපි තාම විභාගෙටම නෙවෙයි අපි තාම මේ හිමීට පාඩම් ටික යන්නේ. විභාගෙට එක එක ක්‍රම තියෙනවා දැන්. විභාගෙට එන ප්‍රසිද්ධ කෙටි ප්‍රශ්න වර්ග 4ක් 5ක් තියෙන මේකින් එන්නේ. මේ කොටසෙන් එන්නේ. හරි ඊළඟ සර් මේක ෆ්‍රීද? තාම ෆ්‍රී. තව කාලයකට ෆ්‍රී මං හිතන්නේ. මේක NASA කියන අධ්‍යාපන ආයතනයෙන් කරන වැඩසටහනක්. ඔය පන්ති ගාස්තු කියන එක නම් මගෙන් අහලා හරියන්නේ නැහැ. මම එදත් කිව්වා ඒක. තාම ෆ්‍රී. ලින්ක් එක එනවා. අපේ group එකේ ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ. ලින්ක් එක එනවා join වෙන්නයි තියෙන්නේ. අය කරන දවසකට හරි අය කරන දවසකට
ඔයාලට කැමති නම් රැඳෙන්න පුළුවන් නැත්නම් මේ ක්ලාස් එකක් හොයාගන්න පුළුවන්. ඒ නැතත් මොන හරි ගැටලුවක් තියෙනවා නම් මාත් එක්ක කතා කරන්න. අපේ මම හිතන්නේ හෙට අනිතර වෙබ්සයිට් එකක් කරා රෙජිස්ටර් වෙන්න වෙයි. ඒත් මේකේ ලින්ක් එක එනවා. ගැටලුවක් නැහැ මේ ජොයින් වෙන්න පුළුවන්. අය කරන දවසක් වෙනකොට මම කියන්නම් මේ මෙතන ඉන්නවා නම් කාට හරි පන්ති ගාස්තු ගෙවන්න බැරි අය ඒ අය මාත් එක්ක කතා කරන්න. එතකොට හරි ඒක බලමු. එතකොට තාම මම දන්න තරමින් තාමත් අපි යනවා මේ විදිහට. වෙනස අඳුනා ගන්න. හරි මං කියන්නේ මාත් එක්ක ඉන්න කියලා. හරි ඔහේ ක්ලාස් ගියත් කමක් නැහැ. ඔයාලා ඒකක් ගන්න පුළුවන් තැනකට යන්න එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒක ඔයාලගේ ටාගට් එක ඒකනේ. දැන් මට මං ගාව ඉන්නවා මේ සැරේ රිවිෂන් ක්ලාස් එකේ ළමයි මම බලන්නම් වෙලාවක පුළුවන් නම් මේකට ජොයින් කරගන්න. නැවතී දන්න එයාගේ රිසල්ට් එක A8ක් තියෙනවා. S1කුත් තියෙනවා. S1 ගණන්. අද ඒ රිවිෂන් ක්ලාස් එකේ දෙවෙනි දවස් අද කරේ S1 ගණන්. මේ A8ෙම වැඩක් නැහැ. ආයේ O level ලියන්න ඕනේ. මොකද ඔයාලගේ කාලේ අපේ කාලේ වගේ නෙවෙයි. සහතික දෙකට පිළිගන්නේ නැහැ. දෙවෙනි සැරේ ගණන් පාස් ගණන් වලට 100ක් ගත්තා කියන එක ගණන් ගන්න නැහැ. වැඩක් නැහැ. මේ A8ෙම එයාට වැඩක් නැහැ. මේ රිසල්ට් ෂීට් එක යාට පෙන්නලා යන්න ලංකාවේ ජොබ් එකක් නැහැ. හැබැයි එයා ළමයිගේ ටාගට් එක තමයි පිටරට යන එක. වෙන රටකට යන එක එයාගේ ටාගට් එක. හැබැයි මේ ඒ වුණාට ලංකාවේ හදිස්සියේවත් රැඳෙන්න උනොත් කිසිම රැකියාවකට යන්න බෑ. සමහර උපාධි පාඨමාලා වලට යන්නත් බෑ කැම්පස් එකට. හරි. ලංකාවේ හැම එකටම C ඉල්ලනවා. එහෙම මම සෑහෙන ක්ලාසස් කරලා තියෙනවා. ඒ කියන්නේ අත්දැකීමෙන් දන්න දේවල්. ඔය එක එක ආයතනවල වැඩ කරන අය ස්ථිර කරන්නේ. පඩි ගෙවනවා ස්ථිර සේවකෙක් විතර බඳව ගන්නේ නැහැ කවදාවත් පඩිය වැඩි වෙන්නේ. තිබ්බ පඩියම. ඊට පස්සේ උසස් වීම ගන්න බෑ බලද්දි තියෙන S එක ගණන් වලට. එහෙම අයට මම ක්ලාස් දැන් කරලා තියෙනවා සෑහෙන්න. එක එක ශේෂ්ත්‍රවලයි. එක එක ඒවා මම කියන්නේ මොන ආයතනද කියලා. හරි නෑ එහෙම කියන එකනේ. හරි රාජ්‍ය ආයතනවල එක එක ශේෂ්ත්‍රවල අය කොහෙන් ගියත් මෙතනදී අහුවෙනවා. ඒක නිසා උසස් පෙළ කියන එකට S3 බැලුවට O level රිසර්ච් ෂීට් එක හැමදාටම පෙන්වන්න වෙනවා එක එක තැන් වලට. වීඩියෝ ඔන් කරන්න එපානේ. අනිත් අය සමහරට ගැටලුවක් වෙයි. හරි. ඊට පස්සේ දැන් ඔන්න මේක තමයි මේ විදිහ ගානක් තමයි එන්නේ. අපි බලමු මෙන්න මෙහෙම එකක් හදලා. මෙන්න මේ විදිය දැන් අපි හදන්න යන විදිය ගානක් ඔයාලට 9 පොතේ තියෙනවා. 9 පොතේ හදලා තියෙනවා. මම නිකන් රූපේ දෙන්නම් ඔයාලා පරිමිතිය හොයන්න ඕනේ. මෙන්න මෙහෙම එකක්. නවයේ පොතේ තියෙන්නේ මේක සම්පූර්ණයෙන්ම ඇවිල්ලා මෙහෙටම. මම ඔච්චර යන්නේ. අනේ මම මෙහෙමද? right රූපේ පරිමිතිය සොයන ප්‍රශ්නේ එක. රූපේ පරිමිතිය සොයන. දීපනි 53 කියලා ලියුවේ මේකටනේ. එක්කෙනෙක් කියලා තියෙනවා 53යි උත්තර. තව එක්කෙනෙක් කියනවා 106යි. හරි මේ වටේ කියන්නේ වටේ හරි. වටේ කියන්නේ වටේ. මැදින් යන්නේ නැහැ. වටේ කියන්නේ වටේ. ඒ කියන්නේ මෙතනින් පටන් ගත්තාම ඔහොම ගියා. මෙතනින් මෙතනට ආවා. උතනින් ඔහොම ආවා. ඊට පස්සේ මෙතනින් මෙතනට ආවා. ආයෙත් මෙතනින් මෙතනට. ඔන්න වටේ. වටේ හොයාගන්න මේ වටේම තියෙන අගයන් ටික අපි දැනගන්න ඕනේ. ඒ ටික එකතු කරන්නයි තියෙන්නේ.
106ද දන්නේ නැහැ උත්තරේ. නේ 106ව 3ක් ගියා. 77 එකක් ආවා. මේ NASA group එකේ කියන්නේ පුතේ මගේ group කියන්නේ maths වලට අදාළ group එකේ නේද link එක ඉල්ලන්නේ. ඒක හැමදාම ඉල්ලනවා. මම හැමදාම දානවා. හැමදාම ඉල්ලනවා. right link එක එවුවා. හරි අපි බලමු. මම හිතන්නේ බහුතර දෙනා කියන්නේ 106යි කියලා. අනිත් අය බලන්න මේ වෙනස් උත්තරේ උපය බලන්න. චුට්ටක් බලන්න. හරි. බහුතර දෙනා 106යි කියලා තමයි උත්තරේ දෙන්නේ. කියන්නේ බහුතරය මෙතන තියෙන උත්තරය 106යි. දැන් මම දන්නේව දාගන්නම් මේකේ. මම දන්නවා මේකේ දිග. මෙන්න මේ මේක 28යි මේක 28යි කියලා මම දන්නවා. නෙවෙයි වෙන්නද? හරි. ඔය දෙක 28යි කියලා මම දන්නවා. ඊට පස්සේ මේක 14යි. මේක 14යි. එහෙනම් මෙතනත් 14යි. හැබැයි මේක මට වැදගත් නෑ. මෙන්න මේ ටික 14යි. එයි මම එහෙම කියන්නේ. එයි මම එහෙම කියන්නේ මෙතන මේ 14යි නම් මේකත් 14යි. අරේ වෙනස් වෙන්නේ නෑ. මෙහෙට කරකුණාම මේකත් 14යි. හරිනේ? ඒකත් 14යි. ඊට පස්සේ දැන් මෙන්න මේ ටික අපි දන්නේ නෑ. එහෙනම් පළවෙනිටම වෙන්න ඕනි වැඩි ඒ ටික හොයන එක. එහෙනම් ඔන්න මම හොයනවා. 360න් මෙතන කෝණේ 90යි. ගුණ කිරීම 2πr දෙක ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම 14. දැන් බලන්න ඉස්සෙල්ලා සුළු කිරීමම නේද ඔය තියෙන්නේ. ඉස්සෙල්ලා සුළු කිරීමමයි තියෙන්නේ. බිඳුවට බිඳුව කැපෙනවා. 9ට 1යි 36ට 4යි. 4ට 2යි 2ට 1යි. මේ දෙකට 1යි 22ට 11යි. 7ට 1යි 14ට 2යි. 11 සරත් 2 ආයෙත් 22මයි උත්තරේ. එහෙනම් මේ දිගේ නවා 22යි සෙන්ටිමීටර්. දැන් අපි තියෙන ওই ටික එකතු කරන්න විතරයි. බලමු අපි 28 ඒවා දෙකක් 56යි. 14 ඒවා දෙකක් 28යි. ඒකට 22ක් එකතු කරන්නයි තියෙන්නේ. 28යි 22යි 50යි 50යි 56යි 106යි. හරි උත්තරේ. 106 තමයි උත්තරේ. ඒතර පරිමිතිය 14 එකතු කිරීම 14 එකතු කිරීම 28 එකතු කිරීම 22 එකතු කිරීම 28. මේවා අඩුපාඩු මේවා පැටලෙනවා නම් වඩාත් හොඳයි. මේවා 28යි මෙතන 14යි එහෙම ලියාගෙන යන්නේ පිළිවෙලකට ලියන එකත් වඩාත් හොඳයි. මේ ටික එකතු කරාම උත්තරේ එනවා 106යි සෙන්ටිමීටර්. 106යි සෙන්ටිමීටර් කියලා උත්තරේ එනවා. 106යි 2023 ඔයාලා 2023 ඕලෙවල් නේ 2023 මං හිතන්නේ 2023 තමයි අලුත් ප්‍රතිසංස්කරණ එන්නේ. ඒක 10 වසරට එයි. ඔයාලට ඒක අදාළ වෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන ඉන්නවා. හරි අලුත් වෙනවා. දන්නවා සිලබස් එක අලුත් වෙනවා. ඒතකොට මේ ප්‍රතිසංස්කරණ යටතේ මේ වෙනස් වෙනවා. ඒක ඔයාලට සම්බන්ධයක් නැහැ. ඔයාලා වෙයි ගොඩක් වෙලාවට මේ පරණ සිලබස් එකේ ලියන අන්තිම බැච් එක. 92 ආපු කෙනා කවුද? මෙත්සා 92 ඇවිල්ලා තියෙන පුතේ මෙන්න මේ 14 ඔයාලට එකතු කරන්න බැරි වෙයි. එහෙම වෙන්නේ නැති නේ. සා පරිස්සමට ඔහොම යන්න. හරි පරිස්සමට. හරි. එහෙනම් මේකෙත් ලකුණු ওই විදිහට තමයි දෙන්නේ කොහොමද? මෙතනට එක ලකුණයි. මෙතනට එකයි. මේ 106ට එක. ලකුණු තුනක් හම්බ වෙනවා. right අපි ඊළඟට හදනවා ගාන. මෙන්න මේක. දැන් අපිට කාලේ තියෙනවා 2018 O level පේපරේ 2018 O level පේපරේ පළවෙනි පත්‍රේ හතරවෙනි කෙටි ප්‍රශ්නේ තමයි මේ දැන් හදන්න යන්නේ. හරි 2018 OL එතනම ලියලා තියන්නේ 2018 OL ඊළඟ පාස් පේපර් පොතක් හිමීට ගන්න. තව ටිකක් කාලේ යනකොට අපි ඇත්තටම ඔයාලා 10 වසරට යන දවසේ ඉන්නවනේ. එතකොට ගන්න. පාස් පේපර් පොතකුත් ගන්න. try එකක් දෙන්න 2020 පේපරේ දාපු පොතක් ගන්න. නැත්තම් දැන් සර් කිව්වා ගන්න කියලා දැන් අදම කියලා ගන්න එපා.
සමහරට තාමත් 2020 පේපරේ දාලා නැතුව ඇති. 2021 පේපරේ දානකම් හිටියොත් නම් ඉන්න වෙයි මං හිතන්නේ. ලබන අවුරුද්දත් ඉවර වෙනකම්. වගේ. මේ කියන්නේ මැදක් වෙනකම් ඉන්න වෙයි. ඒක නිසා 2020 පේපරේ දාපු එක ගන්න try එකක් දෙන්න. අනිත් පේපර් ටික මම දාන්නම් මේක. right මම මේක මකනවා මම මේ ගාන ලියන්න යන්නේ. ඒකත් මේ ගාන වගේමයි. ටක් ගාලා ඒක නිසා උත්තරයක් දාන්න. හරි? මං ගාවත් උත්තරේ තියෙනවා. මොකද ස්කීම් එකේ තියෙනවා උත්තරේ. මෙන්න මෙහෙම තිබ්බේ රූපේ. මං හිතන්නේ ඊට වඩා ලේසි. ඔයාලා ලියන්නකෝ 2018 OL ඒ ටික. සර් 2018 O level ඊවන ප්‍රශ්න කියලාද කිව්වේ? පළවෙනි පත්‍රයේ හතරවෙනි ගාන පුතේ. හතරවෙනි ගාන මම මේක පේපරයෙන් පෙන්නන්න try එකක් දෙන්න. විනාඩියක් දෙන්න. හතරවෙනි කෙටි ප්‍රශ්න. තාම පැය 5ක් කිව්වම ඔයාලා හිතනවා අප්පාස එච්චර වෙලා තියෙනවද කියලා. ඒ වෙලාව යනවා දැනෙන්නේ නැහැ. right මේ තියෙන ගාන. ටක් ගාලා හදන්න. මේ තියෙන 2018 පේපරේ සන්නේ 2018 OL පේපර් එක. ඒකේ හතරවෙනි ගාන. දාන්න ඉක්මනට උත්තර දාන්න. උත්තර මේ chat එකේ දාන්න. කවුද මංජුලු මනුජනේ මනුජ හරියක් දාලා ලකුණු දෙකක් දාගන්න. චේතනත් හරියක් දාලා ලකුණු දෙකක් දාගන්න. ලකුණු දෙකයි පුතේ ඊට පස්සේ වල ලකුණු දෙක ගන්න. ඕෂදීටත් ඒ ලකුණු දෙක හම්බ වෙනවා. මෙතුල්ටත් ඒ ලකුණු දෙක හම්බ වෙනවා. මෙතුල් ඒකක දාන්න ඕනේ. ඒකක නැත්තම් ලකුණු ආය අඩු වෙනවා. හැබැයි ගිය අවුරුද්දේ පේපරේ නම් ඒකක නැතත් ලකුණු දෙන්න කිව්වා ඒ ඊට පස්සේ 25ටම. ඉන්දීපනි ගාන හරි ලකුණු දෙකේ ලකුණු දෙක රැක ගන්න තමයි අපි මේ ප්‍රැක්ටිස් කරන්නේ. මෙතුල් හරි කියලා කිව්ව නේද බං ඉස්සෙල්ලා? සසින්දු උත්තරේ වැරදි පුතේ ආයෙත් බලන්න. එහෙම කියන්න එපා. සසින්දු උත්තරේ වැරදි බලන්න. විහන්දු ඒකත් වැරදි. උත්තරේ වැරදි පුතේ. මෙත්සන් හරි උත්තරේ. ලකුණු දෙකයි. මුදිත උත්තරේ වැරදි පුතේ. චුට්ටක් එහෙම වෙලා තියෙන බලන්න. ඔක්කොරි ඔයාලා එකතු කිරීම දෝෂයක්ද කොහෙද මුදිත තියෙන්නේ පොඩ්ඩක් බලන්න. දුලක්ෂි හරි ගාන. තරංග හරි උත්තරේ. හර්ෂ උත්තරේ වැරදි පුතේ බලන්න ආයේ. ඉන්දුනිගේ උත්තරේ හරි සිතුමිනනේ සිතුමිනගේ උත්තරේ පුතේ බලන්න ඒකත් සුළු කිරීම දෝෂයක් තියෙනවා. මට හිතෙන විදිහට සුළු කිරීම දෝෂයක් තියෙනවා. දෙව්මිනි වැරදි පුතේ උත්තරේ දෙව්මිනි. ඔයාගේ සුළු කිරීම දෝෂයක්ද දන්නේ නැහැ. හරියටම ලකුණු 10ක් එහෙට මෙහෙට වෙලා. තිසාරා උත්තරේ හරි සඳුනි උත්තරේ හරි තරංග හරි තරංගා හරි උත්තරේ හරි. ෆිට් එකේ ඉන්න කොල්ලෙක්ද කොහෙද ඉන්නවා එයාගෙත් හරි උත්තරේ. නෑ ෆිට් දනංජිනේ. යන්න. මලින්ද උත්තරේ හරි. right අපි කතා කරමු. කිවින්ද්‍යාගේ උත්තරේ වැරදි පුතේ එකක්. පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා බලන්න. ඒ 35 කියන උත්තරේ තාව. මේකේ උත්තරේ 39. right උත්තරේ වෙන එක නවත්තමු. මේකේ කියනවා ABCD සමචතුරස්‍රයකි. එහෙනම් අපි දන්නවා සමචතුරස්‍රයේ පාද ඔක්කොම දිගින් සමානයි. මෙයත් 7යි, මෙයත් 7යි, ඕනනම් මෙයත් 7යි. මෙයා 7යි කියන එකෙන් අපිට වැදගත් නෑ.
හැබැයි මේ දිගම තමයි මේ පැත්තේ මේ අරය. මේ දිගත් ඒකමයි. එහෙනම් මෙයත් 7යි. ඒතර අපි මේක හොයාගන්න ඕනේ. මේ දිග හොයාගන්න ඕනේ නැත්නම් ගණන් හදන්න බෑ. ඒතර අපි ඉගෙන ගත්ත විදිහට 360න් 90 ගුණ කිරීම 360න් 90 ගුණ කිරීම දෙක ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම 7. ඕක ලිව්වනම් දැන් මේ මොනාවත් සුළු කරලා නැහැ. ඔච්චරයි. ඕක ලියලා නම් මෙතන පුතේ ලකුණක් හම්බෙන්නේ. දැන් උත්තරේ වැරදි කියලා මං කිව්වනේ සමහර අයට. බලන්න එයාලා මෙන්න මේක ලියලා තියෙනවා නම් කටුවැට කොලේ ලියනව නෙවෙයි පේපරේම ලියනවා. දැන් ඔයාලා හිතන්න ඔයාලා ලියන්නේ කටුවැට කොලේද ඕක පේපරේද? මේක පේපරේම ලියනකොට ලකුණක් හම්බෙන්නේ. ඊට පස්සේ සුළු කරනවා අපි 4ට 7 කැපෙනවා. බිඳුවට මේ බිඳුව කැපෙනවා. 9ට 9 ඒවා 1යි 36ට 9 ඒවා 4යි 4ට 2 ඒවා 2යි මේ දෙකට 2 ඒවා 1යි මේ දෙකට 2 ඒවා 1යි 22ට 2 ඒවා 11. ඒතර අවසාන උත්තරේ 11. මේ 7යි ඔක්කොම මේ කී වසරද? මේක 9 වසර. පන්තිය 9 වසර. හැබැයි උගන්වන්නේ 10 වසර. හරි සර්. සර් අයත් කියනවාද? මොකද්ද පුතේ? සර් අයත් ගාන හදන හැටි කියන්නකෝ. තාම ඉවර නෑ ගාන. මේ හෙව්වේ මේ චාප දිග විතරයි. දැන් මේ ඒක ඔයා හිටියද මේ කලින් ඉඳන් හිටිය ඇති කියලා හිතනවා. මෙන්න මෙතන තමයි වැදගත්ම ටික. මේක මට තේරුනේ සමචතුරස්‍රයක. ABCD සමචතුරස්‍රයක කිව්වම මෙයත් 7යි මෙයත් 7යි මෙයත් 7යි ඕනනම් මෙතනත් 7යි. මෙතන 7යි කියලා දාගෙන අපිට වැඩක් නෑ. නේ මෙතන 7යි කියලා දාගත්තට වැඩක් තියෙනවා BC දිග මේ අපිට ඕනේ අරේපේ. අරේ ආරේපේ. එතකොට BC කියන්නේ අරයක් නැත්නම් BE කියන්නේ අරයක්. එතකොට මෙතනත් 7යි. අරයක් නිසා කොතන ඉඳන් කොතනට ගත්තත් අරේමයි වෙනසක් වෙන්නේ නැහැ. එතකොට මේ අරය ආදේශ කළා අපේ සූත්‍රයට අපි ආදේශ කරනවා මෙන්න මේ චාප දිග හොයන්න. මේකෙන් හොයවන්නේ මේ CE දිග. CE දිග තමයි මේ හොයන්නේ. 360න් θ වෙනුවට 90 දැම්මා. ගුණ කිරීම 2πr 2 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම r වලගේ 7යි. r වලගේ 7යි. මේක සුළු කරා. සුළු කරන විදිහද කියන්න ඕනේ පුතේ නැත්තම් මේකට 11 කියන උත්තරේ ගන්න පුළුවන්ද? මේක එදා අපි දවස පුරාවට සුළු කිරීම ගැන කතා කරේ. මේක සුළු කරලා 11 සෙන්ටිමීටර් ගන්න. මේක මං කපපු විදිහටම කපන්න ඕනි කියලා නීතියක් නැහැ. ඔයාලා කැමති විදිහකට සුළු කරලා මේ 11 සෙන්ටිමීටර් එන්න ඕනි උත්තරේ. දැන් අපිට තියෙන්නේ පරිමිතිය හොයන්න. දැන් අපි ලකුණක් රැස් කරගෙන තියෙන්නේ. දැන් නැති වුණොත් නැති වෙන්නේ ලකුණයි. ඒතකොට සමහර අය මේක ලියන්නේ මේක කටුවැට කොලේ. සමහර ගුරුවරුත් කියනවා මේ ටික ලියන්න ඕනේ නැහැ උත්තරේ විතරක් ලියුවම ඇති. ඉතින් උත්තරේටනේ ලකුණු දෙක දෙන්නේ කියන්නේ. ඊට පස්සේ අපේ ළමයිනුත් ඕකට ඇන්දිලා ගිහිල්ලා ලියනවා. ඒක නිසා එහෙම වෙන්න එපා. හරි හොඳට හිතන්න. මම ඒකයි කිව්වේ. ක්ලාස් එක කාගේ ගියත් කමක් නැහැ. මේවා හිතන්න තියෙන තැන කියන්නේ මේ ලකුණ ගන්න. හරි මේ අවුරුදු ගාන පේපර් මාක් කියන්නේ අත්දැකීමත් එක්ක කියන්න. හරිද? මේ ලකුණ ගන්න අනිවාර්යයෙන්. ඊට පස්සේ බලන්න ඊළඟ ලකුණ. දැන් ලකුණයිනේ නැති වෙන්නේ. නේ නැති වුණත් නැති වෙන්නේ ලකුණයි. මේ 7 එකතු කරා. මෙන්න වටේ කිව්වම මෙතන ඉඳන් මෙතනට 7යි. මෙතනට 7යි 14යි. මෙතනට 7යි 21යි. මෙතන ඉඳන් 7යි 28යි. මෙතන ඉඳන් මෙතනට 11ක් එකතු වුණාම 39යි කියලා උත්තරේ එන්නේ. 39යි සෙන්ටිමීටර්. එතන මේකට තමයි ඉතුරු ලකුණ. දැන් මේක 39 විතරක් ලිව්වොත් කෙලින්ම ලකුණු දෙකම හම්බ වෙනවා. ප්‍රශ්නයක් නැහැ. ළඟ එක්කෙනාගෙන් බලලා ලිව්වොත් ලකුණු දෙකම හම්බ වෙනවා 39ට. හැබැයි 39 වැරදිච්ච වෙලාවක දැන් 38 උත්තරත් ආවනේ. 38 දාපු කෙනාට ගොඩක් වෙලාවට වෙලා ඇත්තේ මේ එකතුව වැරදිලා ඇත්තේ. එකතු කරද්දි වරදින්නේ නැති යා. එයා 38 දාලා තිබ්බා. මට එහෙම උත්තරයක් කියවලා තිබ්බා. එතකොට මේක ලියලා තිබ්බොත් මේ ලකුණ තියෙනවා. අපි හැමතිස්සෙම බලන්න ඕනේ අපේ ලකුණු අහිමි වීම අඩු කරගන්න. අපේ ලකුණු අහිමි වීම අඩු කරගත්තොත් තමයි අපිට ගොඩ යෑමක් තියෙන්නේ. ඔයාලගේ වචන වලින් කිව්වොත් ගොඩ යෑමක් තියෙන්නේ එතකොට. එතකොට තමයි ඔය S එක එන්නේ නැතුව C එකට යන්න පුළුවන්. නැත්තම් S එකේ නතර වෙන්නේත් එහෙමනේ. S එකේ නතර වෙන්නේ එහෙම. S එක අරගෙන වැඩක් නැහැ. ආයෙ ලියන්න වෙන කවදා හරි විභාගෙ. මං කිව්වා කියලා මතක තියාගන්න. මේ තියෙන ඔය ස්කීම් එකේ ලකුණු දීපු විදිය මේ තියෙන ඕක ලකුණු දීපු විදිය. මාව අවිශ්වාස කවුරු හරි ඉන්නවනම් මේ තියෙන ස්කීම් එක. මේ තියෙන ස්කීම් එකේ ලකුණු දීපු විදිය. මේ තියෙන උත්තරේට 39 තිබ්බොත් ලකුණු දෙකයි. මේ තියෙන්නේ ලකුණ වෙන් වෙච්ච තැන. මේ තියෙන්නේ. මේක ලිව්වොත් ලකුණක් තියෙනවා. සුළු කරන්න මොනාවත් ඕනේ. නිකන් ලියන්න විතරයි ඕක. නිකම්ම නිකන් ලියන්න තියෙනවා. එයි මේ හැමතිස්සෙම මේක කීය වසරේ දාන්නේ මේක 9 වසරේ ක්ලාස් එකක්. 9 වසරට පටන් කියන්නේ 2022 10 ඔයා.
තව මාස ගානකින් 10යි. සර් මේ එතකොට ඒක මේ සුළු කරත් කමක් නැහැ නේ. මේක සුළු කරන්න ඕනි පුතේ 11 හොයාගන්න බෑ අපි. නෑ නෑ සර් මේ පේපරේ කරද්දි පේපරේ සුළු කරත් ලකුණු දෙනවන්නේ. ඒක තමයි මම මෙච්චර වෙලා කියන්නේ. ඒක තමයි මම කියන්නේ මේ සුළු කරන්න පේපරේ. මේ කෙටි ප්‍රශ්න 25ට පාවිච්චි කරන්න එපා කටුවැඩකොළ පාවිච්චි කරන්නම එපා. කටුවැඩකොළ පාවිච්චි කරන්න ඕන නම් අර එක්කෙනෙක් ඇහුව ඉස්සෙල්ලා බෙදීමක් කරන්නේ කොහොමද කියලා. අන්න ඒ විදිහේවට කාට හරි දැන් 35 ගුණ කිරීම 28 වගේ එකක් ඇවිල්ලා ಗುಣ කරගන්න. ඒවට පාවිච්චි කරන්න කටුවැඩ. ඒකට සයි ඉඩමදි ප්‍රශ්නයක් තිබ්බා. අනේ නෑ ඉඩ ඇති. ඉඩ ඇති අනික ලස්සන තියෙන්න ඕනි කියලා නෑ. පේපර් ලස්සන තියෙන්න ඕනි කියලා නෑ. මොකද පුතේ ලකුණු අපි බලන්න ඕනේ ලකුණු හැමීම අඩුක බලන්න මේ හැම එකේම වගේ දැන් මේ ගණන් අනිත්‍යවත් බලන්නවත්. මේ ගොඩාක් ගණන් වල මේ ලකුණක් ඔහොම නැතුව සර් තීටා බෙදීම 360 ගුණ කරන 25r කියලා විතරක් තිබ්බොත් වැරදිද? මට තේරුන්නේ නෑ ඒක. 360න් තීටාද? මේකද ඔයා කියන්නේ? ඔව් සර් ඕක ලියලා ඉවරලා අර සුළු කිරීම කරන්න බෑ මේකට ලකුණු දෙන්නේ නෑ පුතේ. මොකද ඔයා අපි මේ ලකුණ දෙන්නේ තීටා වල අගේ දැන් තීටා 90 කියන එක අඳුර ගන්නවා. දැන් මෙතන හතරෙන් එකම තියෙන්න ඕනේ නෑ 360න් 90 ගුණ කිරීම දෙක ගුණ කිරීම හතෙන් ඔය දෙකම ලියලා සර්. ආ ඔය දෙකම ලිව්වා සර්. පළවෙනියටම සර් ඔය ලියපු සූත්‍රය අර හරි මම ලියපු සූත්‍රය ලිව්වා. ඊට පස්සේ ඔයා ලිව්වනේ මේක. මේක කියන්නේ මෙතන අපේ හතරෙන් එක නෑ මෙතන තියෙන අපේ 360න් 90. අපේ තියෙන්නේ 360න් 90. එතකොට පුතේ ඉතින් මේක ලිව්වා කියලා ලකුණක් අඩු කරන්නේ ඔයාලට ලකුණ දෙන්නේ මෙතන. මේකේ දැන් ස්කීම් එකේ තියෙන පුතේ ලකුණ දෙන පියවර විතරයි. ඒක විතරක් ලියවෙන්න ඕනි කියලා අදහසක් නෑ ඒකේ. අපි ඊට වඩා ලියලා තියෙනවා අනිවාර්යයෙන්ම මේ ලකුණ දෙන පියවර තමයි මෙතන. දැන් මේ ගාන බලන්න. දැන් අපිට ත්‍රිකෝණවල අභ්‍යන්තර කෝණ ගැන අපි 9 ඉගෙන ගත්තා. මේ උඩ ගාන නිකමට බලන්න හොඳයි. ඒකේ මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව මේ x එකතු කිරීම 3x එකතු කිරීම 80 සමාන 180යි කියලා ලියනවට එක ලකුණක් දෙන්න. ඊට පස්සේ ඉතින් මේක ඔයා මෙතනින් පල්ලෙහා සුළු කරනවා. මේ x 3x ට x එකතු වුණාම 4x මේ 80 එහාට යවනවා. ඔහොම සුළු කරගෙන එනවනේ පල්ලෙහාට. ඊට පස්සේ අවසාන උත්තරේ 25 ගත්තොත් ලකුණු දෙකම තියෙනවා. එතකොට මේ මොකක්වත් නැති ඒවා තියෙනවා. සමහර වෙලාවට හම්බ වෙනවා ඉතින් විභාගෙදි. මේ අපි පේපර් බලද්දී අහුවෙනවා. මේව මොනවත් නැහැ 25 විතරයි. ලකුණු දෙකම තියෙනවා. බලද්දී මොකද්ද? බැලුව බැලමට පේනවා උගේ 25ම හරි සමහර වෙලාවට. අනිවාර්යෙන් එහා පැත්තේ හොඳ මීටරයක් ඉඳලා තියෙන බව පේනවා. ඒ ළඟ තව පේපරයක් බලනකොට උටක් තියෙනවා ඌ හදලා ගණන් ටික ලස්සනට. මේ බලද්දී අනිවාර්යෙන් කොපියක් තමයි කියලා එතනින් අඳුර ගන්න පුළුවන් කමක් එනවා. හරි පැහැදිලි නේද? වෙන ප්‍රශ්න නැහැ නේ. දැන් ඔය උතන්ට තමයි අපි හදාගත්තේ. ඔය කෙටි ප්‍රශ්නයක් ආවොත් උත්තරයක් දෙන තැනට තමයි අපි මේ හදාගෙන යන්නේ. එතකොට ඒක 9 වසර නිකම්ම ආවරණය වෙලා තියෙන්නේ දැන් හොඳ. 9 වසරක් ගැන ආයෙ හිතන්න එපා. 9 තියෙන පාඩම් ටික ආවරණය වෙනවා. හරි ආවරණය වෙනවා. බලද්දී අපි මේකේ පාඩම් ටිකක් යනකොට අර සිලබස් එකම වගේ ආවරණය. එහෙම මොන හරි ස්පෙෂල් රික්වෙස්ට් තියෙනවා නම් ඒවා මම ඉෂ්ට කරනවා. දැන් අපි සුළු කිරීම ටික කතා කරන්න ඕනි කිව්වට පස්සේ මම සුළු කිරීම ටික ගත්ත කතාවට. නේ අපි ඒක සාකච්ඡා කරා. ඒ වගේ මොන හරි තියෙනවා නම් අපි ඒක සාකච්ඡා කරමු මේක ගැටලුවක් නැහැ. හැබැයි අපි මේ ගමන යම්. ඒ ගමන තුල කවුරුත් හිර වෙන්නේ නැහැ වගකීම් මං ගන්න. හරි මේ කලින් 10 පටන් ගත්තා කියලා හිර වෙන්නේ එහෙම නැහැ. අමාරුයි එහෙම නැහැ. ඒ ප්‍රස්ථාර පාඩමෙම කරන්න බෑ. ප්‍රස්ථාර මටත් දැන් දෙතුන් දෙනෙක්ම කිව්වා. මොකෙත් ඒක ඔළුවේ නම් වැඩ කරනවා. බලමු. මම සර් ප්‍රස්ථාර පාඩම කරමු. අද පන්තිය කොච්චරලා තියරි තියෙනවද? ක්ලාස් කරනවද? අටට ඉවරයි. ඒක මේ සර් වෙනසක් තියරි නැහැ. ක්ලාස් කරනවද? ආ පුතේ සර් තියරි ක්ලාස් කරනවද? ඒ ක්ලාස් වල මේ ප්‍රතිශතයි සාධකයි කරලා තියන්නේ. ඒ කියන්නේ 9 වසර ගැනද ඔය අහන්නේ? ඔව් සර්. දැන් පුතේ මගේ තියරි ක්ලාස් එකේ යන්නේ ප්‍රස්ථාර ඉවරයි. තියරි ක්ලාස් එකේ ප්‍රස්ථාර පාඩම ඉවරයි. හරි සර්. right මට මෙන්න මේක මම එතන මේ ගාන අපි මේ ගානේ කොටසක් හදුවා. අද දැන් ඉතිරි කොටස හදන්න පුළුවන්. මට ඒක නිසා උදව්වක් දෙන්න ඉන්න බලන්න ඉස්සර හදන්න පුළුවන්. මට මෙන්න මේ ගානට උත්තරයක් දෙන්න ඉක්මනට ඊට පස්සේ අපි යනවා එතනින් එහාට. මේ ඇවිල්ලා 2019 පේපරේ විහුවගත ප්‍රශ්නයක්. කියන්නේ මේ ප්‍රශ්නයකට සම්පූර්ණ ලකුණු 10ක් දෙන්න.
හරි එක කොටස් තුනයි තියෙන්නේ. ඒ කොටස් තුනට ලකුණු 10ක් දෙනවා. අපි වර්ගඵලයේ කියන කොටස කරේ නෑ. මම එදා මේ ප්‍රශ්න වලකින් ඇහුවා මේ බොත්තම් කීයක් ඕනිද කියලා. මට ඒක අද අලුතෙන් උත්තරයක් දෙන්න මේ දිග හොයාගෙන. එහෙම කියන්නේ අර්ධ වෘත්තාකාර කොටසේ ධාරයේ දිගේ D වලින් ආරම්භ කර C වලින් අවසන් වන ලෙස ද සෑම අනුයාත බොත්තම් දෙකක් අතර දුර 2 සෙන්ටිමීටර් වන ලෙසද කුඩා බොත්තම් ඇලවීමට අදහස් කෙරේ. මෙන්න මෙතන ඉඳන් කතාව පැහැදිලිනේ. සිංහලත් පුළුවන් වෙන්න ඕන ළමයි අපිට මේ ගණන් ටික ගොඩ දාගන්න. මෙන්න මෙතන ඉඳන් දෙකෙන් දෙකට මෙතනට එනකම්ම බොත්තම් අලවන්න යන්නේ. බොත්තම් දෙකක් අතර දුර 2 සෙන්ටිමීටර්ලු. මේ සඳහා අවශ්‍ය වන බොත්තම් සංඛ්‍යාව යට කොටසේ මේ සම්බන්ධතාවයක් නෑ නේද සර්? මෙතනින් මේවද? නෑ ඊළඟට අහන්නේ මුළු වර්ගඵල ඒක සම්බන්ධයෙන් නෑ පුතා. ඒ ටික බලන්නත් එපා. ඒකයි මම මෙහෙම උඩට කරලා තියෙන්නේ. මෙන්න මේ ටික කියවලා හරි මේ ටික කියවලා මට මේ දැන් ඔයාලා බලන්න දැන් මොනා කරන්නත් කලින් D ගින C ට මේ දිග හොයාගන්න එපා ඔයාලා. ඒ දිග හොයාගෙන බොත්තම් කීයක් ඕනිද කියන එක මට chat එකේ දාන්න. මේකේ දිග කීයද කියලා දාන්න. D ගින C ට දිග කීයද බොත්තම් කීයක් ඕනිද? සෝ ඔක සර් කේන්ද්‍රික ඛණ්ඩයකේ එකේ සර් තීටා බෙදීම 360 ගුණ කිරීම 25r කියන එක මිස මේ 5r ධන 2r කියන සූත්‍රෙම ඔයාලව 9 වසරේදී කාලා තියෙන්නේ පුතේ. මට ඒක තමයි කියන්න වෙන්නේ. එහෙම සූත්‍රයක් පාඩම් කරන්න එපා. ඔය මේ 5r ධන 2r එහෙම එපා සූත්‍රයක් පාඩම් කරන්න. ඒක සූත්‍රයක් නෙවෙයි. ඒක අර පුතේ මේ අනේ මන්ද එහෙම ඒක සූත්‍රයක් විදිහින් නෙවෙයි උගන්වන්න තියෙන්නේ. දැන් ඔයාලා දන්නවනේ මේ අපි මේ චාපතික හොයාගන්න විදිහට සූත්‍රයක් ඉගෙනුවානේ මම. ඒක විතරක්ම පාවිච්චි කරන්න දැන්. මෙන්න ඒවා හිතන්නම එපා. ඔයාලා 9 වසරේ ටික නිකම්ම පුළුවන් වෙනවා. හොඳේ. මේ වැඩේ කරාම මේක හොයන්න අපේ සූත්‍රයේ තියෙනවනේ 360න් තියෙන. ඒක ඔයාලට පුළුවන් ඔය කතා කරන ඔයාගේ නම මොකද්ද පුතේ? කතා කරන එක්කෙනා දැන් ඔයා නිතරම මාත් එක්ක කතා කරනවා. හොඳයි. එතකොට මේ ඔයාගේ දැනුමත් එක්ක ඔයා දැන් ඕවා යන්න එපා. 300 අපේ මේක අපේ සූත්‍රය මේක. 360න් තීටා ගුණ කිරීම 2πr. ඔයා පුතේ අර අනිත් මේ 9 වසරේ ඒවා ඔයා කටපාඩම් කළා නම් ඔයා කටපාඩම දක්ෂයෙක් වගේ තේරෙනවා මට. ඒකෙන් පොඩ්ඩක් ඔබට එන්න පුතේ. තර්කයෙන් ගන්න try කරන්න. ඒක 2r කියලා මතක තියාගන්න කියන්නේ මෙන්න මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක මේ චාප දිගට මේ ආරුයි මේ ආරුයි එකතු වුණාම පරිමිතිය හැදෙනවා කියන එකනේ. ඉතින් කවදාවත් මේ විදිහේ රූපයක් දීලා අපෙන් අහන්නේ නැහැ පරිමිතිය. හරි ඒක සූත්‍රයෙන් මතක තියාගන්නත් ඕනේ නැහැ. පරිමිතිය කියමු. ඔයාලා දන්නවනේ වටේ ටික එකතු වුණාම හරි කියලා. ඒක නිසා මෙන්න මේ චාප දිග හොයන ක්‍රමයේ විතරක්ම පාඩම් කරන්න. ඒත් එක්ක මම උදව්වක් දෙනවා. මෙන්න මේ කෝණය 180යි. ඒක දන්නේ නැති කවුරුත් නැහැ නේද? ඔය කෝණය 180යි. මෙතන දීලා තියෙන විස්කම්භය අපිට ඕනි අරයත් ගන්න. මෙතන ඉඳන් මෙතන ගන්න. ඔව්. එතකොට D ඉඳන් C වෙනකල් බොත්තම් අලවන්නේ නැහැ නේ. මැද වෙලේම අර නෑ මැදින් අලවන්නේ නැහැ. D ගෙන් C වෙනකම් මේ වක්‍රය අර සර් මේ අර්ධ වක්‍රයේ ඒක විතරයි නේ අර කෙලින් රේඛාවේ අලවන්නේ නැහැ නේ. නෑ. මේක කියන්නේ මේ අර්ධ වෘත්තාකාර කොටසේ ධාරයේදී D වලින් ආරම්භ කර C වලින් අවසන් වන දේ. ඒතර ඒකෙන් අදහස් කරන්නේ ඒක අර්ධ වෘත්තාකාර කොටසේ කියන්නේ මේ D ගෙන් C නෙවෙයි. එහෙනම් කියනවා විස්කම්භය කියලා. මේකේ වටේ විතරයි යලවන්නේ. මම ඒ අතරට මේ කට්ටිය එවපු උත්තරත් එක්කත් පොඩ්ඩක් යන්නම් ඉස්සරහට. බොත්තම් 11යි කියන එක වැරදි. දැන් එදා හිටපු අය නෙවෙයි කියලා මම උපකල්පනයක් කරන්නම්. බොත්තම් 11යි කියලා ඉන්නේ ශිෂ්‍යත්ව කාලේ ශිෂ්‍යත්වය හරියට කරලා නැහැ. ශිෂ්‍යත්ව කාලේ ඉගෙනගෙන නැහැ. හරි 11යි කියන එක වැරදි. දැන් මංජුල මනුජනේ ඖෂධි මට කෙලින්ම වෙලා තියෙන 11 නේ ඒක වැරදි පුතේ. මනුජ ඔය චාපදික හරි මම ඒකේ හරි 11 වැරදි. හරි උත්තරේ එව්වා. බටන්ස් ගන්න ආයෙත් හදලා එව්වා සර් උත්තරේ හරි එක. ඊට පස්සේ ඉන්දීපනි මට ඔය චාපදික හරි පුතේ බොත්තම් ගන්න ඔයාගේ හරි සම්පූර්ණ මේක. ඊට පස්සේ ඖෂධි ආයේ මට ඒවල තියෙන චාපදික හරි බොත්තම් ගන්න වැරදි පුතේ. ඉදුනි බොත්තම් ගන්න වැරදි. මෙච්චාන් චාපදික වෙන්නේ නැති ඒවල තියෙන එක වැරදි. හර්ෂ උත්තර දෙකම හරි. එදා හිටපු අය හරියට මනුජ හරි උත්තර දෙක. මෙතුල් උත්තරේ චාපදිකේ වල තියෙන එක හරි. චන්දීපද කොහෙද? චාන්දනි නෑ. කෙනාදි උත්තරේ හරි චාපදික හරි. නෙක්ෂි උත්තරේ වැරදි පුතේ. පහන්නේ උත්තරේ කියන්නේ චාපදිකේ වල ඇත්ත එක හරි. සඳුනි චාපදික එවල තියෙන එක හරි. චාපදික මෙත්සාන් චාපදික ඔය උත්තරේ නෙවෙයි වැරදි.
මිනිදුල් උත්තර දෙකම හරි. සිතුමින උත්තරේ වැරදි පුතේ බොත්තම් ගන්න වැරදි. එදා අපි කතා කරා ওই බොත්තම් ගන්න වැරදිලා තියන්නේ ඇයිද දන්නේ නැහැ. එදා හිටපු අයට නම් වරදින්න විදියක් නැහැ. අපි කතා කරමු දැන්. අපි කතා කරමු. ඒතර අපේ පළවෙනි වැඩේ තමයි මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා ওই සූත්‍රය පාවිච්චි කරලා අපේ මේ D ගේ ඉඳන් C ට යනකන් තියෙන මෙන්න මේ ඡාප දිග ඔන්න ওই දිග හොයාගන්න එක තමයි පළවෙනිම දේ. ඒකට ලකුණු හිමි අපිට. ඒ ලකුණ ඉස්සලා ගන්න අපි try එකක් දෙන්න ඕනේ. හරි ඒ ලකුණ ගන්න තමයි ඉස්සලාම try එකක් දෙන්නේ. එහෙනම් ඔන්න ආදේශ කරනවා 360න් තීටා 360න් 180 තීටා වලගේ 180යි 180 ගුණ කිරීම 25r දෙක ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම r වලගේ 7යි 14යි නෙවෙයි. හරි මේ භාගයක්නේ 7යි. මේ 7ට මේ 7 කැපෙනවා. පරිස්සම සුළු කරන්න 4 7 ඒවා එකයි. 180ට 180 ඒවා එකයි 360ට 180 ඒවා දෙකයි. මේ දෙකට මේ දෙක මට කපන්න පුළුවන්. ඉතිරි වෙන්නේ 22. 22යි සෙන්ටිමීටර්. උතන්ට ආවට පස්සේ 10 වසර හෝ 9 වසර හෝ ඒ ටික ඉවරයි. ඡාප දිග හෙව්වම ඒක ඉවරයි. දැන් බලන්න මෙන්න මෙහෙම දිග මේක ප්‍රසිද්ධ ශිෂ්‍යත්ව ගන්න. මෙහෙම දිග දැන් මම ගන්නම් මේකේ දිග 8යි කිය. 8ක් දිග කොටසක දෙකෙන් දෙකට බොත්තම් අලවනවා නම් මෙතනින් පටන් ගමු අපි මෙන්න පළවෙනි බොත්තම. ඊට පස්සේ ආයෙ දෙකකින් අලවන්න ඕනි තව බොත්තම. ආයෙ දෙකකින් තව බොත්තම. ආයෙ දෙකකින් තවත් බොත්තම. ආයෙ දෙකකින් තවත් බොත්තම. බා 2 4 6 8 බොත්තම් කීයක් ඕනි? 1යි 2යි 3යි 4යි 5ක් ඕන. මේ පරතරයන් තියෙන්නේ 4යි හැබැයි බොත්තම් 5ක් ඕන. ඒ මොකක්ද උනේ? මෙන්න මේ පටන් ගන්න තැනට දාන බොත්තම අමුතුවෙන් එකතු කරන්න ඕනේ. ඕක ශිෂ්‍යත්ව කාලේ ඔයාලට උගන්වලා තියෙනවා. හරි? ඔයාලට ඕක උගන්වලා තියෙනවා මේ ශිෂ්‍යත්ව කාලේ. ශිෂ්‍යත්ව කාලේ උගන්වලා තියෙන සම්පූර්ණ වටයක් සම්පූර්ණ වුණොත් සයිනි මේ මගේ ස්ක්‍රීන් එක ඔයාලට පේනව නේද? මම බෝඩ් එකෙත් හදන්නම්. මේ උනාට ස්ක්‍රීන් එකක් පේනව නේද? ස්ක්‍රීන් එක පේන්නේ නැති ප්‍රශ්නයක් නැති මට කියන්න මම ආයෙ ෂෙයා කරන්නම්. මේ සම්පූර්ණ වටයක් සම්පූර්ණ වුණොත් ඔයාලා ඔය කරපු වැඩේ හරි. ඔයාලා කරේ 22 දෙකෙන් බෙදුව උත්තරේ දැම්ම. නේ? 22 දෙකෙන් බෙදුව උත්තරේ 11යි කියලා දැම්ම. එහෙමනේ කරේ. හැබැයි උත්තරේ ඡාපදික 22යි. උත්තරේ 12යි. බොත්තමක් තව වැඩියෙන් අවශ්‍යයි. බොත්තමක් තව වැඩියෙන් අවශ්‍යයි. right බලන්න මේක මට පෙන්වන්න තියනවද? ඕක ඉල්ලීමක් තියෙනවා බෝඩ් එකේ හදන්න කියලා මම ඒකත් ඒ ඉල්ලීමත් ඉෂ්ට කරන්න. මම මේ පෙන්වන්න යන්නේ ඕක. හරි ඔය ඕවා රැවටෙන තැන නෙමෙයි. ඔය අපි ඇත්තට කතා කරොත් එහෙම ඕක ගානක් වරද්දපු තැනත් ඔය අපිව රවට්ටපු තැනත් ඔය අපිට වැරදුනේ. 11 කියලා ගත්තේ අපි ගානද නැත්තම් මේ ගාන වැරදීමක් දුන්නේ නැත්තම් අපිව රැවට්ටුවා. අපිව රවට්ටපු එක ඔය කරේ. රයිට් මේ තියෙන ස්කීම් එකේ ලකුණු දීපු විදිය. මේ තියෙන ස්කීම් එක. මේක ලියනවට එක ලකුණයි. බලන්න කොච්චර ලකුණු ගන්න පුළුවන්ද කියලා. මේකේ තියෙන්නේ 5D අපි ගත්ත සූත්‍රයේ 5D නෙවෙයි. නේ 5D අපි ගත්ත සූත්‍රයේ 5D නෙවෙයි. අපි පාවිච්චි කරන්නේ 360 θ ගුණ කිරීම 2πr විතරයි. ඒතකොට ඒකට අපේ මේ ලකුණ හම්බ වෙනවා. හරි. මේ ලකුණ අපේ මේ සූත්‍රය ලිව්වම හම්බ වෙනවා. 22 ගන්නවට එක ලකුණයි මේ තියෙන්නේ. 22 ගන්නවට එක ලකුණයි. සූත්‍ර දැම්මත් අවුලක් නැහැ නේ. මොකද්ද පුතේ? මේ ස්කීම් එකේ තියෙන සූත්‍ර වෙනුවට දැන් සර් අපිට කියලා දෙන සූත්‍ර දැම්මත් කිසි අවුලක් නැහැ නේ. ඔව්. අවුලක්ම නැහැ. ඒ වගකීම් මං ගන්න. අපි පාවිච්චි කරන්නේ 360 θ ගුණ කිරීම 2πr විතරම. ඒ වගකීම් මං ගන්න. හරි. ඊට පස්සේ මේ බලන්න අපි නොදැනුවත්වම පරතර ගාන හෙව්වම් 22 දෙකෙන් බෙදලා අපි අර 11යි කියලා උත්තරේ දැම්ම. මේකටත් මෙයාලා එක ලකුණක් දීලා බලන්න. කොච්චර හොඳයිද කියලා. 1යි 2යි 3ක් තියෙනවා. 12 කියන එක ලිව්වේ නැත්නම් එතනට විතරක් අපිට ලකුණ හම්බෙන්නේ නැහැ. නැත්නම් එතනටත් ලකුණක් දීලා. ලකුණු 4ක් දීලා ඔය කොටස හොයනවා. බලන්න කොච්චර ලේසිද කියලා. මේ ඡාපදික හොයන්න විතරමයි තිබ්බේ. ගණන් වල තිබ්බේ එච්චරයි. ගණන් වලින් කරන්න තිබ්බේ එච්චරයි. ඊට පස්සේ ඉතුරු කැලේ තිබ්බේ ශිෂ්‍යත්ව කාලේ. ශිෂ්‍යත්ව කාලයෙන් තමයි ඉතුරු ටික කරන් තිබ්බේ. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි මේකේ අගමුල හැදෙන්නේ. හොඳේ. අගමුල මේකේ හැදෙන්නේ කියන්නේ. මේක හැදෙන්නේ ඔය විදිහට. දැන් අර ඉල්ලීමක් කරපු එක්කෙනා මට කියන්න බෝඩ් එකේ හදන්න ඕනද කියලා නැවත.
බෝඩ් එකේ හදනවද කියලා දාලා තිබ්බා. මං හදන්නම්. හදන්න ඕනිද කියලා මං දැන් ආය අහනවා. සයින්කින් අහන්න. ඔව් සර්. ඔයාට පුතේ මම මේ ස්ක්‍රීන් එක ෂෙයා කරන එක පේන්නේ නැද්ද නැත්තම්? මදිද? බෝඩ් එකට හුරු වෙලා බෝඩ් එක තමයි අපිට හොඳ නේ සර්. එහෙමනේ කියන්නේ. බෝඩ් එකට හුරු වෙලා බෝඩ් එක තරම් හොඳ නෑ අපිට. මට චිත්‍රය අඳින්න කියලා රික්වෙස්ට් කරන්න එපා නේ. හරි? චිත්‍රය සම්පූර්ණයෙන් මම අඳින්නේ නෑ. මෙතන ඉඳන් මෙන්න මේ මොන ඔය වගේ කොටසකනේ බොත්තම් අල්ලන්නේ. නේද? ගෑන් ළමෙක් වුණාම බොත්තම් අල්ලන්න පුළුවන් වෙන්නේ. ඒතර මේ විදිහට බොත්තම් අල්ලන්න ඕන නම් මෙතන ඉඳන් මෙතනට බොත්තම් කීයක් ඕනිද? කඩේ ගිහිල්ලා බොත්තම් අරන්. 11ක් අරන් ආවොත් මොකද වෙන්නේ? 11ක් අරන් ආවොත් මෙතනින් පටන් ගත්තාම මෙතනට බොත්තමක් නැති වෙනවා. හරි? මේ සම්පූර්ණ දිග දීලා තිබ්බ 14යි කියන්නේ. හරි? සම්පූර්ණ දිග දීලා තිබ්බ 14යි. එතකොට මේකේ සම්පූර්ණ දිග 14යි නම් අපි ගන්නේ අරය ඇවිල්ලා 7යි. මොකද මෙයා 7යි මෙයා 7යි වෙලානේ ඔක හැදෙන්නේ. මෙතන කෝණේ 180. ඔච්චර. ඒතර අපි අපේ සූත්‍රෙට දානවා. මොකද 360න් 180. පුතේ මේක තීට අර අපේ සූත්‍රය ලියන්න අනවශ්‍යයි. 360න් තීට කියලා ආයෙ ලියන්න ඕනේ නැහැ සූත්‍රේ. කෙලින්ම ආදේශය දුන්නම හරි. 360න් 180 ගුණ කිරීම 2 ගුණ කිරීම 5 වලගේ 7න් 22යි. අරේ 7යි. මේ බින්දුවේ මේ බින්දුව ගියා 18ට 1යි 36ට 2යි 18 ඒවා. මේ දෙකට 1යි මේ දෙකට 1යි. මේ 7ට 1යි මේ 7ට 1යි. උත්තරේ 22යි සෙන්ටිමීටර්. උත්තරේ 22යි සෙන්ටිමීටර්. හරිනේ? ඒතර ওই විදිහට තමයි මේ දිග හොයාගන්නේ. දැන් ඔයාලට සැකයි නම් මට මම ඕක 2019 වෙන ඔය පේපරේ ඔය අවුරුද්දේ හිටියා මාත් එක්ක මේ ඉවර කමන්නේ නෑනේ. විදුලි බල මණ්ඩලේ වැඩ කරන සෙට් එකක් හිටියා. එතන හිටියා 12 දෙනෙක් විතර හිටියා. ඉතින් අදටත් සෑහෙන්න හම්බුනාට පස්සේ ඉතින් ඒ හැමෝටම තිබ්බා ගොඩක් අයට AB තිබ්බ මේ. ඒ ඔය මම මේ කියන කෙනා ඇවිල්ලා මේක ක්ලාස් එකට එනකොට මට වඩා ගොඩක් වයසයි. මට ක්ලාස් එකට එනකොට එක දවසක් මේ කවකටු පෙට්ටිය පෙන්නලා මට කිව්වා සර් මේ කවකටු පෙට්ටිය මගේ පුතාගේ කවකටු පෙට්ටිය කිව්වා. මම හැව පුතා කී වසරේ ඉදින්. පුතා 10 ඉලුව එතකොට. තාත්තා 2019 O level ලිව්වා. පුතා එතකොට 10 වසරේ. පුතාගේ කවකටු පෙට්ටිය සර් කිව්වා අරගෙන ආ. පේපරයක් එහෙම බලනකොට මේ දැන් මෙහෙම පේපරේ මෙහෙම ලං කරාම පේන්නේ නැහැ. වයසයි සෑහෙන වයසයි. 10 වසරේ පුතෙක් ඉන්නවා කියන හිතන්න. මෙහෙම පේන්නේ නැහැ පේපරේ. මෙහෙම කරලා බලන්න. ඈඩ් කරලා බලන්න. හරි B එකක් තියෙනවා. හරි 90 ගණන් වල O level ලියලා ඊට පස්සේ ආයෙ ඇවිල්ලා ලියලා B එකක් තියෙනවා. හරි මම මේ විදිය ගානක් ගෙස් පේපරේ ගානක් කරා ඔය විදිය එකක්. ඔය බොත්තම් අල්ලන එක නෙවෙයි ඒක තිබ්බේ ඒකේ ලොකු ගානක් තිබ්බේ මේ කණු ගැන තමයි අහලා තිබ්බේ. වටේට කණු හිටවනේ. ඒතකොට මම කිව්වා ශිෂ්‍යත්ව කාලෙදී මෙන්න මෙහෙම උගන්වලා තියෙනවා කියලා ඔය විස්තරේ කිව්වා. වටේ සම්පූර්ණ වුණොත් එහෙම දෙකෙන් බෙදනවා විතරයි නැත්තම් අදාළ ගානෙන් බෙදලා එකක් එකතු කරන්න ඕනේ කියලා කිව්වා. එයා මට කිව්වා සර් මම සැකේට සර් කියපු එක විශ්වාසයි කිව්වා. හැබැයි සැකේට මම ඇඳලත් බැලුවා. එහෙම එනවද කියලා එයා ඇඳලා බලනවා. මෙතන එක බොත්තමයි. ඊට පස්සේ මෙතන තව බොත්තමයි මෙතන 2යි කියලා එයා දානවා. ආයෙ මෙතන 2යි කියලා දාලා මෙතන බොත්තම. ඔහොම දාගෙන 22ක් වෙනකන් ඇඳලා එයා. 22 ඊට පස්සේ බලලා 12යි කියලා එයා ලස්සනට උත්තරේ ලියන ඇවි. බොත්තම් 12යි කියලා එයා උත්තරේ ලියන. හරි. එතකොට ඔය විදිහට තමයි ලකුණු හම්බෙන්නේ. මෙතනට එකක් දුන්නා. මෙතනට එකක් දුන්නා. 22 දෙකෙන් බෙදනවට එක ලකුණක් දුන්නා. 12ට එක ලකුණක්. හරි 22 දෙකෙන් බෙදලා පරතර ගන්න 11යි ඒ 11ට එකක් එකතු කරලා තමයි 12 ගන්න. මේ 22 බෙදීම දෙක නැතත් මේ 12 තිබ්බොත් ওই ලකුණු දෙකම දුන්නා. හොඳ. ওই ලකුණු දෙකම දුන්නා. ඔව්. ඒ අවුරුද්දේ දුන්නා මේක ලියාගෙන තියෙනවා. 12 විතරක් තිබ්බොත් ලකුණු දෙකම දෙන්න. හරි. එහෙනම් ওই විදිහට තමයි මේ ඔව් අන්දිර කාලයක් කරා දැම්මෝ අපරාධ. ඔයාලට කියන්නේ යාළගේ ටාගට් එක 100ක. මොකද එතන ඊහා රිසල්ට් එකක් අරන් යාළට වැඩක් තිබ්බේ නැහැ. යාළා මුළු සිලබස් එක කියන්නේ රිසල්ට් ෂීට් මේ කියන්නේ ඔක්කොම සබ්ජෙක්ට් ටික යාළා ලිව්වා. යාළට ඕනි වෙලා තිබ්බේ C2යි. ඒ C2 යාළට ඕනි වෙලා තිබ්බේ සිංහල සහ ගණන්. මේ තව නෑ තව 100ක් ඕනි. ඒක අනිත් 100ක ඕනේ. මොකද නැත්තම් O level fail නේ. O level සමත් වෙන්න 6යි 3ක් ඕනේ. කියන්නේ විෂයන් 6ක් සමත් වෙලා 3කට සම්මාන ඕනි. ඒ සම්මාන 3 ASCII ගණන් සහ සිංහල කියන දෙක තියෙනවා. ඒ විදිහට තමයි පැහැදිලි ඇතිනේ. ඔය විදිහට දැන් අපිට යම් තාක් දුරට O level පේපරේ කෙටි ප්‍රශ්නයකුයි එක කෙටි ප්‍රශ්නයකුයි ඒක මම කියන්නේ වර්ගඵලයෙන් කියන්නේ පරිමිතියෙන් විතරක් වෙනවා කියලා.
සමහර වෙලාවට වර්ගඵලයෙන් එනවා. හරි එක්ක වර්ගඵලයෙන් නැත්තම් පරිමිතියෙන්. ඒතර මං කියවනේ අපි මේ පරිමිතිය පාඩමේ කියන්නේ පරිමිතිය පාඩමෙන් පස්සේ අපි කෙලින්ම වර්ගඵලයට ගිහිල්ලා තමයි ආපස්සට ආයෙන්නේ. හරි ඒ අතරට අපි බලමු පයිතගරස් ප්‍රමේය මතක් කරගන්න ඕන එක දවසක. ඒකත් මේකට යෙදෙන අවස්ථා තියෙනවා. විශේෂයෙන් වර්ගඵලයට ගියාම යෙදෙන. හරි අපි තව ගානකට යමු. දැන් මොකද හිතෙන්නේ? අර ලොකු අමාරු කියන්නේ අමාරුයි කියන ගණන් ලොකු ඒවා දෙන්නේ නැහැ. හේතුව අමාරු කියන්නේ මොන තල රූප ගොඩාක් තියෙන ගණනක් අපිට දෙන්නේ නැහැ. එහෙම බෑ දෙන්නේ. හරි යාළුවට තල රූප දෙකයි ගන්න පුළුවන්. ඊට වඩා තල රූප ගන්න බෑ. right අපි යනවා මෙන්න මේ ගාන. මේක අභ්‍යාසයේ තියෙන ගාන. right බලන්නකෝ ඔය ගාන. මේ දෙවෙනි ගාන කතාවක් කියන්නේ රූපයක් තියෙන. බලන්න චුට්ටක්. මේ ගාන හදනව නේද? කට්ටිය ලියු වෙනවා වගේ දැන්. වෙලාව දීලා තියෙන ගාන හදන්න. කෙනෙක් උත්තරෙත් දැම්මා. කවුද? ඔයාගේ මූණු ටිකක් දාලා තියෙන නිසා මූණු ටික විතරයි පේන්නේ. නම කියන්න බෑ. නම කෑල්ල පේන්නේ. මූණු විතරයි තියෙන්නේ. කොහොමද නමක් කියන්නේ? Mare, mare, මොකක්ද මේ So, විෂය ඔතන සර් හතර අනිත් කියලාද තේරුණා? එක්කෙනෙක් මැසේජ් එකක් දාලා සර් විෂයන් හතර කියලා. මොන විෂයන් හතරද? මේකේ සාර හෙනවා ගානක් විස්කම්බේ 35 තියෙන සර්. සාර විස්කම්බේ 35 කියන එකේ සර් මේ 25 දෙකෙන් බෙදලා දශම ගානක් කියන එක සර් මේ 35 බෙදීම දෙක කියලා ගත්තට කමන්නේ. ඔව් ඔව් එහෙම ගන්න එක තමයි වඩාත් හොඳ. 35 බෙදීම දෙක කියලා ගන්න එක තමයි අපේ පැත්තෙන් වාසිම. සර් දැන් මේකේ මේ අරේනේ දාන්නේ සර් අන්තිමට සර්. ඔව්. සර් මේ මුලින් ಗುಣ කරන්නේ දෙකෙන් කියලා දාන්නේ ඒ මේ මොකද්ද මේ සර් මේ නැත්තම් අර මේ විස්කම්බේ දාලා මේ දෙකෙන් ಗುಣ කරන එක දාන්න නැතුව ලිවත් අරනේ. ඔව් එතකොට ආයෙත් ඉතින් 5D ම තමයි ඔය ලිය වෙන්නේ. කමන්නේ. ඒක හරි. ඔව් සර්. ඒ ආයෙත් ඔය 5D කියන තැනට යන්නේ. ඉතින් ඊට වඩා හොඳ නැද්ද? දැන් මෙයා කියවනේ ඔයාම නේද ඔය කිව්වේ 35 බෙදීම දෙක දැම්මට කමක් නැද්ද කියලා. ඒක පුතේ දැන් අර 2πr කියන කැලලත් එක්ක ඒක කැපෙනවද? දැන් 7න් 22 ගුණ කිරීම 35 බෙදීම දෙක මම කියවනේ ආ දාන්න කියලා.
එතකොට එයා දාන මෙතන 360න් 180ක් දාන. එතකොට ඔයා කියන වැඩේම තමයි වෙන්නේ. මේ දෙකට මේ දෙක කැපෙන එක තමයි වෙන්නේ. එතකොට අර නෑ සර් ක්‍රම දෙකටම හැදුවා මේ අර විදිහත් හරි නේද? ඒ ඔය විදිහත් හරි. එතකොට 5D සූත්‍රය තමයි එතන තියෙන්නේ. කිසි කරද්දක් නැහැ. මම කියන්නේ ඔය එක එක ඒවා කරන්න ගිහිල්ලා මේ පටලවා ගන්න එපා හැබැයි. දැන් අර ඔළුවේ තියෙන එක සූත්‍රේන අපි දාන්නේ ඒක විතරමනේ. එතකොට පැටලෙන්නේ නැහැ. නැත්තම් විභාගෙට ගියාම ඒක දැන් වාර විභාගෙදිත් ඒක එච්චර දැනෙන්නේ නැහැ. විභාගෙට ගියාම වෙනම බයක් දැනෙනවනේ නැද්ද? කියන්නේ මං උනත් මටත් ඒක දැනෙනවා. මං උනත් විභාගයකට ගියොත් ඒ අර බයක් අමුතු එකක් දැනෙනවා ඒ වෙලෙට. ඒක ඒ හැඟීම දැන් කියන්න බෑ. විස්තර කරන්න බෑ. ශිෂ්‍යත්වයේදී ඒක දැනුනේත් නැහැ. මොකද ශිෂ්‍යත්ව කියන එක පොඩි කාලේනේ ගියේ. ඒක ගානකුත් නැහැ ඔහෙ ගියේ. මේ කවදාද මේ කර්ම ඉවර වෙන්නේ කියන ගියේ. ඒ වගේ නෙවෙයි ඕ ලෙවල් එක. මගේ යාළුවෙක් ඉන්නවා. මේ ඒ අම්මා තමයි මගේ අතින් විස්තර කිව්වේ. නැහැත ගේත් කිව්වේ. මේ ඕ ලෙවල් දවසේ කියන්නේ ඕ ලෙවල් වල පළවෙනි සබ්ජෙක්ට් එකට යන දවසේ අම්මා මේ වතුර ටිකක් මම බීලා එන්නම් කියලා ගියාලු කුසියට. ඉන්නවලු ඉන්නවලු මේ මිනිස්සයා නෑ. පස්සේ බැලුවලු දැන් මේ ඇයි දන්නේ නැත්තේ කියලා කුසියට ගිහිල්ලා බලනකොට මෙයා වැටිලා ඉන්නවලු කලන්තිලා. ඒ අර බය. හරි ඒ බය කියන්නේ ඒක බලන්න යන්න කලින් මෙයාට දැනිලා. එයා ඒ වගේ තමයි ඒක මම ඒ අත්දැක්කා හේතුව ඇත්තටම මටත් වඩා දක්ෂයි සෑහෙන්න. පිට වඩා සෑහෙන්න දක්ෂයි. හැබැයි විභාගයක් ලිව්වෝ දැන් ක්ලාස් එකේ මොන හරි ටෙස්ට් එකක් තිබ්බොත් එයාට අපි 70ක් 75ක් ගන්න එයා 86යි 90යි 92යි ඔය වගේ. හැබැයි විභාගයට ගිහිල්ලා ලිව්වොත් එම්ම අපේ අර 70 ගාන අපිට තියෙනවා. අරයට නැහැ. අරයට 50යි 55යි ඕන ලකුණු. ඒ වගේ. ඒ කියන්නේ එයා බයත් එක්ක සෑහෙන්න මෙන්ටලි වැටෙනවා. ඒක නිසා මේ ඔය හැමදේම අපි ඉගෙනගෙන යන්න ඕනේ. කියන්නේ උගත්කම කියන එක විතරක් නෙවෙයි මේ තියෙන්නේ. කවුද මේ නිතෝ thank you මං හැදුවේ කියලා කට්ටිය වල කියනවා. හරි මමත් මේක කතා කරනවා දැන්. සුට්ටක් බලන්න මේව තේරුම් ගත්තද කියලා. මේ කවුද අපේ දැන් ඔය කතා කරපු ඔය මාත් එක්ක නිතරම කතා කරන පුතාගේ නම කියන්නකෝ මට. එහෙම දැන් ගොඩක් කට්ටිය කතා කරා. මිනිදුල් සර්. කවුද? මිනිදුල්. දිනිදු. බලන්නකෝ මිනිදුල් සර්. ඇහුන්නේ නැහැ පුතේ. මැසේජ් එකක් දාන්නකෝ. අපි හරිද කියලා බලමු. හරිද කියලා බලමු. සමහර අය හරිද කියලා අහන්නේ. මේකේ මේ අපෙන් අහන්නේ නැහැ පොකුණේ පරිමිතිය අහනවා මිසක් මේ ඡාප දිගවල් හොයන්න කියන එක මිනිදුල්. මේ ඡාපදි මෙන්න මේ දිගවල් හොයන්න කියලා නෑ පුතේ. මේ දිගයි හොයන්න කියලා නෑ වෙන වෙනම. හැබැයි හිතවුවොත් බලන්න මෙන්න මෙහෙම දැන් මේ ඔයාලා හිතපු විදිය අස්සේ මෙහෙමත් හිතපුවා ඉන්නවද කියලා බලන්න. එහෙම ඉන්නවනම් වඩාත් හොඳයි. මේ ඡාපේ මෙන්න මේ ඡාපේ එකතු වුණාම හැදෙන්නේ මේ සම්පූර්ණ වෘත්තයක්. පිළිගන්නවද? දැන් මේ ඡාපේ ගිහිල්ලා මම මෙතනට සෙට් කරොත් හැදෙන්නේ මේ සම්පූර්ණ වෘත්තයක් හැදෙන්නේ. එතකොට මෙන්න මේකේ දෙකේම එකතුව ගන්න අපිට නිකම්ම සූත්‍රයක් දාන්න පුළුවන් 2πr. නැත්තම් අර පුතා කියපු විදිහට 5D දාන්න පුළුවන්. 2πr ම අපි දාමු දැන් අපි 2πr එක්කම ඉන්නේ. දෙක ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම r වලගේ 35 බෙදීම දෙකක්. ඒතර මේ දෙක කැපිලා ආයෙත් ওই 5D වලට හැදෙන එක තමයි වෙන්නේ. 7ට 1යි 35ට 5. 5 සරක් 22. ඒතර මේ කියනවා 110යි කියලා. මේ 110යි මීටර කියලා එන්නේ මේකේ දෙකේම එකතුව. එහෙම නැත්නම් කිව්වොත් මේක 55යි මේ ඡාපදික 55. පැහැදිලි නේද මම ඔය කියන එක? මෙයා 55යි මෙයා 55. හරි? ඒ වැඩේම අපිට මෙතනත් කරත හැකියි. මේ පැත්ත ගෙනල්ලා මෙතනට ඔහොම සෙට් කරොත් එහෙම සම්පූර්ණ වෘත්තයක් හැදෙයි. එතකොට එන්නේ 2πr දැම්මොත් දෙක ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම r වලගේ මේක නම් 14 බෙදීම දෙක කියන්නේ 7යි කියලා දාන්නත් පුළුවන්. නේ? 7 කැපෙනවා. 4 කැපෙනවා. 22 වරක් 2 44. එතකොට ඒ ඉන්නේ වෘත්ත කොටස් දෙකේම පරිමිතිය තමයි ඒ එන්නේ. කියන්නේ මේ කොටස 22යි මේ කොටස 22යි.
එතකොට සම්පූර්ණ උත්තරේ 154යි. මේකේ පරිමිතිය 154යි. ගොඩක් කට්ටිය ඒ උත්තරේ වල තිබ්බ හොඳයි. 260 ගණන් ඒවල තිබ්බා හිටියා. එයාලා බලන්න වැරදුනේ කොතනද කියලා. ගොඩක් අය 154 ඒවල තිබ්බා. හොඳයි. හරි. එතකොට එතනට තමයි අපි යන්න ඕනේ. හරි. බලන්න සතිනි මොකද උනේ කියලා 268 කියන්නේ මේක දෙකෙන් ගුණ වෙලා වගේ ඇවිල්ලා තියෙන එකක්. නෑ නේත් නෑ. චුට්ටක් බලන්න කොතනද කියලා. අයියා ගොඩාක් සැරයක් අහලා මගෙන් හරිද කියලා. හරිද කියන්නේ පුතේ මමත් දැන් තමයි ඔය හැදුවේ. දැන් තමයි මටත් කියන්න පුළුවන්. හරි. එහෙනම් බලන්න දැන් අපෙන් අහනවා ඊට පස්සේ මේක වටේ මොකද්ද කරන්න යන්නේ? ආරක්ෂිත වැටක් සැකසීමට නියමිතයි. එතකොට දැන් වැටේ දිග හොයාගත්තා. 154ක් මීටර මේ සම්පූර්ණ වැට හදන්න මේ පොකුණ වටේ ආරක්ෂිත වැටක්. කවුරු හරි ගිහිල්ලා මේකට වැටේ වෙන්නේ නැති ආරක්ෂිත වැටක් හදනවා. ඒ වැටේ සම්පූර්ණ දිග 154යි කියලා අපි හොයාගත්තා. වැටෙහි 1 මීටරයක දිගක් නිම කිරීම සඳහා රුපියල් 5000ක් වැය වේයයි ඇස්තමේන්තු කර ඇත. මුළු වැටම සකසා ගැනීම නිම කිරීමට කොපමණ මුදලක් වැය වේද කියලා ඊට පස්සේ ප්‍රශ්නයක් අහනවා. දැන් එතකොට 154 5000න් ගුණ කරන්න විතරමයි තියෙන්නේ. 5000න් ගුණ කරන්න විතරමයි තියෙන්නේ. මේක අපේ අච්චු පොතේ අභ්‍යාස ගානක් හොද. අපි හැදුවේ මේ අච්චු පොතේ තියෙන ගානක් ඔය හැදුවේ. අච්චු පොතේ තියෙන ගානක්. අපි ප්‍රස්තාර කරනවා නම් ප්‍රස්තාර වලට දවසක් දාගමු ප්‍රස්තාර පොතක්වත් ගන්න ඕනේ හැබැයි ඔයාලා. එහෙම එක ගණන් කරමු. ප්‍රස්තාර පොතක් හරි ප්‍රස්තාර කොළ ටිකක් හරි තිබ්බනම් හොඳයි. මේ 77000යි කියලා එවනවා හරිද උත්තරේ? මුළු 5000ම ගුණ කරනවා. ඕක මම කතා කරන්නේ. බෝඩ් එකේ කතා කරන්නේ. 7,70,000යි සර්. ඈ 77000යි. මම මේ ක්ලෝස් කරන්න යන්නේ මුළු දිග 154. එතන යනකම් කාටවත් ගැටලුවක් නැතුව ඇති. 7,70,000යි සර්. 1,70,000යි. 7,70,000යි සර්. 7,70,000. 7,70,000. දේසි නෑනේ. දේසි නෑ. මට කතා කරන්න ඕනි මෙන්න මේක සුටක් බලන්න. මට කතා කරන්න ඕනි ඔය 5000 ගුණ කරද්දී කවුරු හරි ඔය බින්දු ටිකත් එක්ක ලියාගත්තා නම් ඒක එපා කියලා එදත් අපි කතා කරා. නේද? 5000 ගුණ කිරීම 154. මේ බින්දු වලින් ගුණ කරන්න ඕනි නෑ. ඒ බින්දු ටික දාගන්න මේ. බින්දු තුනන්නේ තිබ්බේ. ඒතර මේ බින්දු තුන අයින් කරාම කවුද ඉතිරි වෙන්නේ? 154 ගුණ කිරීම 5. මම හිතන්නේ 154 පහෙන් ගුණ කරන්න බැරි කට්ටිය මෙතන ඇති කියලා. 5 4 20යි. බිඳුවයි දෙකක් ඉතිරි. 5 4 5 25යි 2යි 27යි. දෙකක් ඉතිරි. 5 4 1 5යි 2යි 7යි. එහෙනම් මෙතන දැන් 770 ලියන්න විතරයි තියෙන්නේ. රුපියල් අපේ විදියට කිව්වොත් ඒ කියන්නේ ගණිතයේ ක්‍රමයට කිව්වොත් එහෙනම් මෙතන තියෙන්නේ 770,000යි නේ. 770යි 770,000යි නැත්නම් අපේ ව්‍යවහාරික ක්‍රමයට කිව්වොත් 7,70,000ක් තමයි ඔය තියෙන්නේ. 7,70,000ක් තමයි ඔය තියෙන්නේ. එතකොට බලන්න ඔය තමයි පරිමිතිය. අපි දැන් හිමීට ඔය මම එදා පොත එහෙම දාලා තිබ්බා මේ ගෲප් වල දැන් නම් ඇඩ් උනේ මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න මම නැවතත් මේ පොත දාලා තියන්න. ඔය 1.3 අභ්‍යාසය තමයි ඔය අපි හැදුවේ. එතනින් අපේ පරිමිතිය පාඩම ඉවරයි. පරිමිතිය පාඩමේ මේවා ලියා ගන්න. මේ මම කියන ටික ලියා ගන්න චුට්ටක් අපි සාකච්ඡා කරන්න ටික අනිත් දවසේ. පරිමිතිය පාඩමේ මිශ්‍ර අභ්‍යාසයේ 3 වෙනි ගානයි 4 වෙනි ගානයි අපි අනිත් දවසේ කතා කරමු. මිශ්‍ර අභ්‍යාසයේ ඒ කියන්නේ තියෙන්නේ පිටුව 13 වෙනි පිටුව. 10 පොතේ පළවෙනි පොතේ 13 වෙනි පිටුව. ඒ පොත නැත්තම් කාගාව හරි මට දැන් මම එදා ගෲප්ස් වලට දැම්මා. ඒ ගෲප් වල එතකොට ඇඩ් වෙලා හිටියේ නැත්තම් ඒත් කියන්නේ මම නැවත ඒ ගෲප් එකට ඒව දාන්න. හරි එතකොට ඒක කරන්න. දැම්ම මට මේකට අදාළ ටියුට් එකක් දෙන්න බෑ. මොකද මම පාඩමට අදාළව ටියුට් සාමාන්‍යයෙන් දෙනවා හරි අඩුයි. එහෙම දෙන්න පුළුවන්. බැරි නෑ. මේක මම ටිකක් වෙනස් විදියකට ගෙනියන්නේ මේ ක්ලාස් එක. මේ ක්ලාස් එකේ මම ටියුට් එක දෙනවා අපේ මම කියවනේ ඊළඟට අපි කරන්නේ වර්ගඵලය කියන්නේ.
වර්ගඵලය ඉවර වෙනකොට ටියුට් එකක් දෙනවා හේතුව ඇයි? මට එතකොට විභාග ගණන් ඔයාලට දෙන්න පුළුවන්. විභාග මට්ටමේ විභාග ගණන් දෙන්න පුළුවන්. දෙවමිනි ඔයා මොන ගෲප් එකේද? වර්ගඵලය පාඩම 1ද 2ද 3ද 4ද? ආයෙ දාන්න. මම ගෲප් 4ටම දාන්න. මොකක් හරි ඉන්නව නේද? දැන් මේ දවස්වල මම දැන් කියන්නේ අද එහෙම ගත්තම කාණ්ඩ 1 2 3 4 ඔය කාණ්ඩ කියන්නේ කාණ්ඩ විෂයන් වලට හදපු හැම ගෲප් එකේම මේ ලින්ක් එක ෂෙයා කරලා තියෙනවා. හරි හැබැයි දැන් මම ඉස්සෙල්ලා ලින්ක් එකක් මම දැම්මා. ඒ ලින්ක් එක මම දැම්මේ එළිම මැත්ස් ගෲප් එකකට ඇඩ් වෙන්න ලින්ක් එකක් ඒ දැම්මේ. ඒකට මේ මැත්ස් ගෲප් එක රැඳිලා ඉන්න ඒවට වැටෙනවා උක. අනිත් අර කාණ්ඩ විෂයන් වලට නම් වැටෙන්නේ නැහැ හොඳේ පොත. එමින්. හරි. අපි එහෙනම් එතන ඉහාට යන්නේ. අපි දැන් බය වෙන්න එපා 10 වසරට. හරි 10 වසරට බය වෙන්න එපා. මං කිව්වා ගෙදර වැඩ ඒක මට මතක් කරන්න අනිත් දවසේ 3 වෙනි ගානයි 4 වෙනි ගානයි සාකච්ඡා කරනවා 13 වෙනි පිටුවේ මිශ්‍ර අභ්‍යාසයට අදාළ. ඒත් අපි පාඩම් ටිකක් ඇත අරගෙන යන්නේ. අපි මේ පාඩම් වලට නැවත එනවා මේ වර්ගමූල ඉවර කරාට පස්සේ අපි වර්ගඵලය අපි ඉවර කරාට පස්සේ අපි භාග පාඩමට එනවා පස්සේ. හරි භාග පාඩමට එනවා. ඕනනම් වර්ගමූලය කරන්න පුළුවන්. අපි බලමු මේක. ලියන්න මාතෘකාවක් ලියන්න වර්ගඵලය එතන දාන්න කීවෙනි පාඩමද දෙවෙනි පාඩම නෙවෙයි පුතේ 6 වෙනි පාඩම 6 වෙනි පාඩම තමයි වර්ගඵලය 6 වෙනි පාඩම හිමාශි අහනවා ප්‍රශ්නයක්. හිමාශි අහනවා ඉස්සලා ගානට වෙන්න ඇති 5 මීටරයක් දුරින් මේකේ 5 මේකේ හැබැයි 5න් බෙදෙන්නේ නැහැ පුතේ වෙද. 5න් බෙදෙන්නේ. ඒතකොට එක කණුවක් පරතරේ අඩුවෙන් තමයි හිටවන්නේ. 154 5න් බෙදෙන්නේ 154 5න් බෙදෙන්නේ. ඔයා අහන ප්‍රශ්නේ ඒක හරි. දැන් මේ පොකුණ නම් එයා අහන ප්‍රශ්නේ මට තේරෙනවා. මේක නෑනේ. මෙහෙම පොකුණක් සම්පූර්ණ වෙනවනේ වටේ එහෙම. ඒතර මේ පොකුණ වටේ සම්පූර්ණ වෙනවා. එතකොට මේ දීලා තියෙන අගය දැන් අපිට 5 ගානේ හිටවන්න කිව්වොත් 5න් බෙදුවම හරි. මෙතන 154 5න් බෙදෙන්නේ නෑ මම 155ක් දාන්න. එතකොට ඒ කණු ගාන තමයි එන්නේ. වටයක් සම්පූර්ණ වෙනවා නම් බෙදුවම හරි. වටයක් සම්පූර්ණ වෙන්නේ නැත්නම් තමයි බෙදලා එකක් එකතු කරන්නේ. ඔව් බෙදෙන උත්තරයක් තිබ්බොත් බෙදුවම හරි. වටේම සම්පූර්ණ වෙනවා නම් බෙදුවම හරි. වටයක් සම්පූර්ණ වෙන්නේ නැත්තම් එකක් එකතු කරන්න ඕනේ උත්තරේ. මොකද අර පටන් ගන්න තැනට කණුවක් හිටවන්න. දැන් මේකේ වැඩේ දැන් 5 මීටරයක් ගිහිල්ලා පළවෙනි කණුව හිටවන්න පුළුවන්. එතකොට මේ පැත්තේ කණුවක් නැත්තම් වැඩේ ප්‍රශ්නයක් නේ. දැන් මෙතන ඉඳන් කටු කම්බි අදින්න කියලා මෙතන ඉඳන් පටන් ගන්න. මෙතන පළවෙනි කණුව හිටවලා පටන් ගත්තා මෙතනින් තමයි අදින්න වෙන්නේ. කටු කම්බි. මෙතන ටික හිස්. අර මෙතන කණුවක් ආයෙ හිටවන්න ඕනේ. කම්බි අදින්න. මේකේ වෙන්නේ දැන් මේ පටන් ගන්න කණුව තමයි අවසාන වෙන කණුව. දැන් පටන් ගන්න තැන කණුවටම තමයි මෙහෙන් ඇවිල්ලා අවසානයේ කම්බිය වදින්නේ. වටයක් සම්පූර්ණ වෙනකොට. නැති කොට තමයි එකක් එකතු කරන්නේ. හරි. පොත දාන්න. අපි ලියුවා මාතෘකාවක් වර්ගඵල. වර්ගඵලය කියන්නේ මේ පැතිරීම ගැන තමයි අපි කතා කරන්නේ. එහෙමනේ. අපි කතා කරන්න යන්නේ වර්ගඵලයක් කියන්නේ පැතිරීමක්. දැන් පරිමිතියෙන් එළියට එන්න. හැබැයි පරිමිතිය අමතක කරන්න එපා. මේ පාඩමේ පරිමිතිය අපිට ඕනේ. පරිමිතිය අමතක කරන්නේ මම කියන්නේ පරිමිතියෙන් දැන් එළියට එන්න. දැන් ඔය වටේ දිග කියන එකයි වර්ගඵලය කියන එකයි දෙකක්. හරි වටේ දිග කියන එකයි වර්ගඵලය කියන එකයි දෙකක්. වර්ගඵලය කියන්නේ පැතිරීමට. පරිමිතිය කිව්වේ වටේ දිග. එතකොට දැන් ආයෙත් පාඩම් කරන්න ඕනි සෙට් එකක් තියෙනවා. මට උදව්වක් දෙන්න අපි ත්‍රිකෝණයක වර්ගඵලය හොයන විදිය කතා කරේ 8 වසරේ. එතන ප්‍රශ්නයක් තිබ්බේ නෑ. මට කියන්න 9 දී මොනවද කතා කරේ? 9 දී ඒ ටික කතා කරලාද තියෙන්නේ. ට්‍රැපීසියමක වර්ගඵලය ඊට පස්සේ සමාන්තර ආශ්‍රයක වර්ගඵලය. සමාන්තර ආශ්‍රයයි ත්‍රිකෝණය වෘත්තය සර්. ඒ දෙකේ වර්ගඵලයන් හොයන විදිය කතා කරන්නේ 9 දී නේද? 9 දී නේද කතා කරන්නේ? ඔව් සර්. අනේ මට 9 පුතේ කියන්නකෝ කීවෙනි පාඩමද කියලා ටක් ගාලා කවුරු හරි බලලා අපි වෙලා 9 වර්ගඵලය කියන්නේ කීවෙනි පාඩමද කියලා ටක් ගාලා කියන්නකෝ. 22 වෙනි පාඩම සර්. ඒක දෙහුන්නේ.
23. හරි thank you. අපි එතනට ඉන්න බලමු මේ වෙනකොට එතකොට අපි ඒක අමතක කරමු කියන්නේ 9 වසර කොටස අමතක කරොත් එහෙම 8 වසරේදී අපි ඉගෙන ගත්තා ත්‍රිකෝණයක වර්ගඵලය කියන එක ඉගෙන ගත්තා. එතකොට ඒක අපිට පුළුවන් වෙලා තියෙනවා. එතකොට මේ වෙනකොට මෙන්න මේවා. මේක අපි 7 දී ඉගෙන ගත්තා. කවුද? සමචතුරස්‍රයක කවුරු හරි මතක නැත්තම් ලියා ගන්න. හරි සමචතුරස්‍රයක වර්ගඵලය නම් මෙයා A නම් මෙයා B නම් මේකේ වර්ගඵලය හොයන්නේ A ගුණ කිරීම B. හැබැයි සමචතුරස්‍රයක මෙයා A මෙයා B වෙනවද? එහෙම නැහැනේ. මෙයත් A මෙයත් A නේ. එහෙනම් A ගුණ කිරීම මේක. තවත් විදිහකට කිව්වොත් A වර්ගය. A වර්ගයක් මතක තියාගන්න යන්න එපා. A ගුණ කිරීමේ කියලා මතක තියාගන්න. එතකොට මෙයාටයි දෙන්නටම මේකටයි ඍජු කෝණාශ්‍රයටයි දෙකටම එකම සූත්‍රයක් තමයි පාවිච්චි වෙන්නේ. ඕක අපිට පුළුවන්. ඊට පස්සේ අපිට මේක පුළුවන්. මෙන්න මෙහෙම තියෙන ත්‍රිකෝණයක ලම්බ උස h නම් ලම්බ උස කියන්නේ මෙතන අංශක 90ක් වෙන්න ත්‍රිකෝණයේ උසම තැනට තියෙන උස h නම් මෙන්න මේ දිගේ x නම් ඔන්න ඔය දිගේ x නම් මේකේ වර්ගඵලය සමාන වෙනවා භාගේ ගුණ කිරීම x ගුණ කිරීම h ට. භාගේ ගුණ කිරීම x ගුණ කිරීම h ට. හරි භාගේ ගුණ කිරීම x ගුණ කිරීම h කියන එකට සමාන වෙනවා මේකේ වර්ගඵලය. ඕවා 9 වසරට නෙවෙයි අදාළ. දැන් අපි හිතමුකෝ ඔහෙට හරි අදාළයි. 9 වසරට නෙවෙයි අදාළ 8ට අදාළයි. හැබැයි මේක හැදුනේ කොහොමද කියන එක නෙවෙයි අපිට වැදගත්. අපිට වැදගත් මේ සූත්‍රය මතකද කියන. මෙයාට කියනවා ආධාරකය කියලා. මේකට කියනවා ලම්බ උස කියලා. මේක ಗುಣ වෙලා දෙකෙන් එකකින් ಗುಣ වුණාම තමයි මේක එන්නේ කියලා මතක නම් වැඩේ ගොඩ. මම දැන් ඔර මේ 10 පොත් 9 පොතේ තියෙන ටික කතා කරන කොහොමද හැදෙන්නේ කියලා. මම ඒකට මෙන්න මෙයාවත් චුට්ටක් එකතු කරගන්න. හරි? මෙයාවත් චුට්ටක් එකතු කරගන්න. මේ රූපේ. මේවා කාටවත් ප්‍රශ්න නැහැ අපි පස්සේ ලියනවා මේවා. හරි බලන්නකෝ මෙයා මේක හැදෙන්නේ වර්ගඵලය කියන සූත්‍රය හැදෙන්නේ මෙන්න මෙහෙමනේ. ඔය විදිහට මම මේ පොදු එක නෙමෙයි ගන්න මේ කියන්නේ විශේෂ කෙනෙක් නෙමෙයි මෙයා ඕන එකට වළංගු. හරි මේක මෙතනින් කපනවා. හරි මේක කපනවා මෙතනින්. කපලා මේ විදිහම තව කෑල්ලක් අරගෙන සෙට් කරනවා මෙතන. දැන් මේක හිතන්න මෙතනින් කැපුවා කියලා මම. කොහොම කැපුවා? කපලා වෙන් කරා මේ පැත්තේ නම් ත්‍රිකෝණයක්. මේ විදිහම තව ත්‍රිකෝණයක් කරන් මම මෙතනට සෙට් කරනවා. මෙහෙම ත්‍රිකෝණයක් තව මම අරගෙන ඒක මෙතනට සෙට් කරනවා. පැහැදිලිද මම කියප එක? මෙහෙම සෙට් කරනවා. හරි. එතකොට මේ දිග x නම් මේ උස h නම් මේ උසම නේද මෙතනක් තියෙන්නේ. මේ දැන් ඍජු කෝණාශ්‍රයක් නේද හැදිලා තියෙන්නේ. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ x ගුණ කිරීම h නේද? හැබැයි මේ ත්‍රිකෝණ කියන්නේ මේ ත්‍රිකෝණ කෑලි දෙකයි මේ ත්‍රිකෝණ කෑලි දෙකයි එකතු වෙලා නෝ හැදෙන්නේ. ඒක දෙකෙන් බෙදුනම හරි නේද? හලෝ. හරි මම ක්ලාස් එකයි. මේක ඉවරයට. හරි. එතකොට එහෙම තමයි දෙකෙන් බෙදෙන්නේ. කියන්නේ මේ කෑලි දෙකක් එකතු වෙච්ච නිසා මේකෙන් භාගයයි අපිට ඕනේ. මේ කෑලි දෙකක් නිසා මේකෙන් භාගය. එහෙම තමයි ওই සූත්‍රය හැදෙන්නේ. හරි. දෙකෙන් එක ගුණ කිරීම x ගුණ කිරීම h කියන සූත්‍රය හැදෙන්නේ එහෙම. ඒතර අපිට වර්ගඵලය කියන්නේ මේ පැතිරීම. මේ පැතිරීම. ඒතර මේකයි පරිමිතියයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. මේකේ පැතිරීම තමයි මේකෙන් එන්නේ ඒකගත වෙනස් පරිමිතිය කිව්වොත් වටේ දිග. නේද? මේ විදිහේ රූපයක් අරගෙන වටේට අපි රිබන් එකක් අල්ලනවා කිව්වොත් පරිමිතිය.
මේ විදිය ගෙබිමක් වහන්න කාපට් ගේන්න කියලා කාව හරි මං කඩේ යවනවනම් කාපට් එක ගේන්න ඕනි වර්ගඵලයට සම්බන්ධ. එතකොට පේන්ට් බාස් කෙනෙක් කිව්වොත් එහෙම ගෙයක් පේන්ට් කරන්න මට මෙන්න මේ ගාණක් ගෙවන්න මහත්තයා කියලා එයා වර්ග අඩියක් පේන්ට් කරන්න කොච්චර යනවද කියලා තමයි කියන්නේ. නැත්නම් වර්ග මීටරයකට කොච්චරද කියලා තමයි එයා කියන්නේ. වර්ග මීටරයක් ගත්තොත් මේ බෝඩ් එක වගේ ප්‍රමාණයක් පේන්ට් කරන්න එයාගේ අය කිරීම. එතකොට අපි ගණනය කරලා බලනවා ගෙදර සම්පූර්ණ පේන්ට් කරනකොට වර්ග මීටර කොච්චර පේන්ට් වෙනවද. හරි. එතකොට ජනෙල් දොරවල් ඇතැරලා කොච්චර පේන්ට් වෙනවද කියන එක බලන්න වෙනවා. හරි. එතකොට ඔය තමයි පැතිරීම. පැතිරීම කියන්නේ ඕවා තමයි අපි බලන්නේ. මෙන්න ත්‍රිකෝණය හරි ඍජුකෝණාශ්‍රය හරි ඊට පස්සේ සමචතුරස්‍රය දැනට හරි අපි බලමු අර ට්‍රැපීසියමයි සමාන්තරාශ්‍රය කොහොමද හැදෙන්නේ කියලා. මම මේ දෙකේ සූත්‍ර ගොඩ නැගෙන විදිය කියනවා. සූත්‍ර පාඩම් සමචතුරස්‍රය දැනට හරි කිව්වේ ඒ කියන්නේ තව ක්‍රමයක් කියනවාද? නෑ දැනට හරි කිව්වේ ඒක චූටි කාලෙම හරි කියන්නේ. හරි දැන් හරි. හරි කියන එක කිව්වේ. හරි ඒකට වෙන ක්‍රම නෑ. වෙන ක්‍රමයක් තියෙනවා කියන එක නෙවෙයි කියන්නේ කි ඒක හරි දැන්. අපි දැන් 9 දී අපිට 20 වෙනවා නම් ඉස්සලා තියෙන 9 කොටසනේ. 9 කොටසෙදි තියෙන ඒවා ගැන මම මේ දල අදහසක් දෙන්න යන්නේ. අපි ඉස්සල්ලාම ගමුකෝ පොතේ තියෙනවා මම කියන්නේ 9 වසරේ පොත. 9 පොතේ පුනරීක්ෂණ අභ්‍යාසයක් ඉවරලා තියෙනවා සමාන්තරාශ්‍රය ගැන තමයි කතා කරන්නේ. සමාන්තරාශ්‍රය. ඒතර සමාන්තරාශ්‍රය වර්ගඵලයේ සූත්‍රය ගොඩ නැගෙන විදිය මම කියන්නේ අපි ඊට පස්සේ සූත්‍ර පාඩම් කරමු. මොකද ඒක 9 දී විභාගයට ආවත් එන්නේ සූත්‍ර පාඩම් නම් පුළුවන්. එහෙම නැත්නම් 8 දී තිබ්බොත් ඒව එන්නේ නැහැ. 11 දී ඒසේ තේම තමයි 11 මෙහෙම පාඩම් ඇත්තෙත් නැහැ. වර්ගඵලයට අදාළ පාඩම් නැහැ 11. හරි 10 දී තමයි මේ අවසාන වතාවට ඉගෙන ගන්නේ. 11 දී අපිට ඕලෙවල් විභාගෙට ගානක් එනවා. ඕක තමයි මේකේ අවසාන. බාන් මෙන්න මෙහෙමනේ සමාන්තරාශ්‍රය තියෙන්නේ. කොයිදී මොන සමාන්තරාශ්‍රය? ඔව්. එතකොට අපි කියන්නේ ඇතයිනේ. ඒක මේ ස්ක්‍රීන් එකෙන් බලන් තමයි ඇදාරින්න ඕනේ. ඔය දෙන්නේ. ඒකට හොයා ගන්නකොට කරේ ඒක මෙන්න මෙතනින් කැපුවා. ඔන්න ඔහොම ලම්බූස අරගෙන මෙන්න මෙතනින් කැපුවා ඒක. මෙතනින් කපලා මේ මෙන්න මේ ත්‍රිකෝණ කෑල්ල තියෙනවනේ. ඒ ත්‍රිකෝණ කෑල්ල අරගෙන ගිහිලා සෙට් කරනවා මෙතන. මම ওই පාට කරපු කෑල්ල තමයි මෙතනට සෙට් කරන්න කියනවා. ඉතින් මේ පාට කරපු කෑල්ල තමයි මෙතනට ගිහිලා සෙට් කරන්නේ. ඒතකොට කවුද හැදෙන්නේ? හැදෙන්නේ ඍජුකෝණාශ්‍රය. මේක මම මකලා දැම්මොත් හැදෙන්නේ ඍජුකෝණාශ්‍රය. එතකොට මෙතන ඉඳන් මෙතනටම තිබ්බ දිග A නම් ඒ දිගම නේද මෙතන ඉඳන් මෙතනට තියෙන්නේ. මම කියන එක පිළිගන්නව නේද? මේ කෑල්ලමනේ ගිහිලා මෙහෙට සෙට් වෙන්නේ. එතකොට මෙතන ඉඳන් මෙතනට තියෙන්නේ ඒම කියන එක පිළිගන්නව නේද? මෙතන ඉඳන් මෙතනට A නම් මෙතන ඉඳන් මෙතනටත් A කියලා පිළිගන්නවනේ. එහෙනම් සමාන්තරාශ්‍රයක වර්ගඵලය ගන්න පුළුවන් නේද? මෙන්න මෙතන දැන් අලුතෙන් හැදිච්ච ඍජුකෝණාශ්‍රය වර්ගඵලය. ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ ආධාරකයේ ගුණ කිරීම ලම්බූස නැත්නම් දිග ගුණ කිරීම පළ. දැන් හරි නේද? එහෙනම් මෙයාගේ සූත්‍රය හැදෙනවා ආධාරකයේ ගුණ කිරීම ලම්බූස කියලා. මෙහෙම එතකොට දුන්නොත් එහෙම අපිට ගාන මෙයාගේ දිග 8 cm නම් ලම්බූස 4 cm නම් මේකේ වර්ගඵලය එනවා 8 වරක් 4 32 වර්ග සෙන්ටිමීටර්. කො බලන්න දර්ශක පුළුවන් දර්ශක බැරි අයකෝ ඉන්නවනේ මැසේජ් එකක් දැන් දර්ශක බෑ. අපිට 9 වසරේදී ඉගෙන ගත්ත දර්ශක කොටස බෑ. මම ඒක මතක් කරනවා ඉස්සරහ. දැන්ට ඒක බැරි අය ඉන්නවනම් පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. මේ සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර. එයි මම එහෙම ලියන්නේ. මේ 8 කියන එකත් සෙන්ටිමීටර් 4 කියන එකත් සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් වලින් ගුණ කරාම වර්ග සෙන්ටිමීටර්. ඒක හැදෙන්නේ හරියට මේ වගේ. දෙක දෙකෙන් ගුණ වුණාම අපි ලියනවානේ දර්ශක නීතිය අනුව දෙකේ වර්ගය කියලා. නේ? දෙකේ වර්ගය කියලා ලියන. ඒ වගේ සෙන්ටිමීටර් ගුණ කිරීම සෙන්ටිමීටර් වලින් සෙන්ටිමීටර් වර්ගය න ะ. හරි. මේක විතරක් බලන්න බෑ කියලා දාලා තියෙනවා. ඒක මම කියලා දෙන්න. හරි. වර්ග සෙන්ටිමීටර් කියලා එන්නේ ඒ නීතිය අනුව. එහෙනම් අපි මොකද්ද බලන්න ඕනේ? අපි බලන්න ඕනේ අපිට කියන්නේ ඔයාලට වරදිනවද? ඔයාලා ගැනම තහවුරුවක් වෙනවා මට වැරදුනා. වැරදුනාද කියලා තහවුරු කරගන්නේ කොහොමද? ගුණ වෙද්දී බලන්න වර්ග මේ සෙන්ටිමීටර් දෙන්නේ ගුණ කරොත් අනිවාර්යෙන් එන්නේ වර්ග සෙන්ටිමීටර් උත්තරයක්. ඒක ගැන සැලකිලිමත් වෙන්න. හරි? ඒකක ගැන සැලකිලිමත් වෙන්න. එතකොට
සෙන්ටිමීටර් වර්ග සෙන්ටිමීටර එන්නේ. දැන් පරිමිතියේදී එහෙම නේ. පරිමිතියේදී තියෙන එකතු කරන්න විතරයි. එකතු කරද්දී අර සෙන්ටිමීටර ඒවා එකතු වෙලා 2 සෙන්ටිමීටර එහෙම දෙන්නේ නැහැ. ಗುಣ වෙද්දී විතරයි. හොඳේ. ಗುಣ වෙද්දී විතරයි. එහෙනම් ඔන්න මේකේ සූත්‍රය හැදෙන විදිය. සූත්‍රය හැදෙන විදිය ඕක. මේ සූත්‍ර අපි පස්සේ ලියා ගන්නවා. දැන් ලියන්න කලබල වෙන්න ඕනේ නැහැ. මොකද අපි 10 වසරේ කොටසට යන්නේ. අපි 9 ටිකත් තහවුරු කරගෙන යන්න ඕනේ. මේ ඕක තමයි 9 ටි උගන්වන්නේ. මේ විදිහට මේ කෑල්ල කපලා අරන් මෙතන අලවනවා කියන තමයි ඉගෙන ගන්න. ඕනනම් ප්‍රැක්ටිකල් එකකුත් කරලා බලන්න. ගෙදර ඉඳන් සමාන්තර රාශියක් කපලා අරගෙන මේ කෑල්ල මෙහෙම කෙලින් කපලා මේ කෑල්ල අරන් මෙතන තියලා බලන්න හරියටම රුජුකෝණාශ්‍රයක් හැදෙනවාද කියලා. හරි. ඒතකොට මේ රුජුකෝණාශ්‍රයේ වර්ගඵලය කියන එකෙන්ම තමයි අපි සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය කියන එකට කතා කරන්නේ. ඉතින් මේකේ වචන දෙක විතරක් වෙනස්. ආධාරකී ගුණ කිරීම ලම්බ ආධාරකී ගුණ කිරීම ලම්බ. ඊට පස්සේ ට්‍රැපීසියම හරි. අපි මේ ට්‍රැපීසියමට යන්නේ හරි. ට්‍රැපීසියමට යන්නේ. ඒතකොට මෙතනින් ඔන්න මේකේ මොන හරි අපහැදිලි තැන් තියෙනවා මේ ප්‍රැක්ටිකල් එක තේරුණාද? සූත්‍ර පාඩම් කරමු අපි පස්සේ. මොකද මේකේ දැන් අපි කවි මං කියන්නේ කවි 10ක් පාඩම් මේ කවි 30ක් පාඩම් කරා. එහෙම තියෙනවනේ බුද්ධාගම ඊට පස්සේ සිංහල අම්මෝස මේ අපිට හම් වෙනවා සමහර වෙලාවට හම් වෙනවා. ගණන් උගන්නන වෙන වැඩ කරලා මාට් වෙනවා බලද්දි මේ කවි ලිස්ට් එකක් තියන කවි පාඩම්. නෑ සර් අද පාඩම් ගන්නවා කොහොස. හරි එහෙම කියන්නේ මේ පොඩි පොඩි දේවල් ටිකක් පාඩම් කරන්න කියලා. හරි. එහෙනම් ඔන්න ඒක හැදෙන විදිය. පස්සේ අපි ලියමු සූත්‍රේ. ට්‍රැපීසියමත් ඔය වගේමයි. ට්‍රැපීසියමත් ඔය වගේම. මේ තියෙන ට්‍රැපීසියම. හරි ඔය තියෙන ට්‍රැපීසියම. ට්‍රැපීසියම අඳුරගන්නේ කොහොමද? මේ දෙන්න සමාන්තරයි මේ දෙන්න සමාන්තර නැහැ. මේ දෙන්න සමාන්තරයි මේ දෙන්නව එක එක විදිහට තියෙනවා. හරි. එක එක විදිහට තියෙනවා. එහෙම තමයි මේක අඳුරගන්නේ. ඒතකොට මේක කරන්නේ දැන් මේකේ කිව්වොත් එහෙම අරක විදිහටම මේක ඇල්ල කපලා අරගෙන ගිහිල්ලා මෙන්න මේක ඇල්ල අරගෙන ගිහිල්ලා මෙතනට සෙට් කරනවා කියලා හරියට සෙට් වෙන්නේ නැහැ ඒක. සර් මේ ට්‍රැපීසියම දෙවිදිහකට කියනවා. මොකද්ද? උඩ ඉරට සාපේක්ෂව යට ඉර දිග වැඩිනේ. ඔව් සමාන්තරයි. සර් එතකොට සර් කොහොමද මේ සමාන වෙන්නේ? මේ දිගින් සමානයි මේ ලම්බ උසින් සමානයි. නෑ සමාන්තරයි කියන්නේ සමානයි කියන එක නෙවෙයි. දැන් ඔයා ඒ සමාන්තරයි පාරතරේ සමානයි කියලා නේ. නෑ මම කිව්වේ සමාන්තරයි කියලා. මම මේ ඊතල දෙකක් දාලා තියෙනවා. පේනවනේ ඒක? දැන් මට කියන්නකෝ සමාන්තරයි කියන්නේ සමානයි කියන එකද මං අහන්නේ ප්‍රශ්නේ. මම මේ ඔයාලගේ ඔක්කොගෙන් අහන්නේ 80 ගානක් කියන 80 ගානෙන් අහන්නේ. නෑ සර්. නෑ. හරිනේ? සමාන්තරයි කියන්නේ සමානයි කියන එක නෙවෙයි. සමානයි නම් අපි දාන්නේ මෙහෙම ඉරි කැලි දෙකක්. මෙහෙම රේඛාවක් ඇඳලා මෙහෙම ඉරි කැලි දෙකක් දැම්මොත් ඒකේ අදහස දිගින් සමානයි කියන්නේ. සමාන්තරයි කියන්නේ සමානයි කියන එක නෙවෙයි. සමාන්තරයි කියන්නේ සමාන පරතරයකින් ඉන්නේ. ඒ කියන්නේ මෙහෙම රේඛාවක් උයි මේ විදිහේ රේඛාවකුයි ඇඳොත් එම්ම මෙයයි කොච්චර දුර ගියත් හම්බෙන්නේ නැහැ. දිගින් සමාන වෙන්න ඕනේ නැහැ ඒක. මේ දෙන්න හම්බෙන්නේ නැහැ. මේක කොහෙට දික් කරා? ඕ මේකත් කොහොම දික් කරගෙන ගියොත් හම්බෙන්නේ නැහැ කවදාවත්. හරියට රේල් පීලි වගේ. රේල් පීලි වගේ. දැන් රේල් පීලි වල මේව නැමිච්ච තැනක් නෙවෙයි. ඒතකොට ඒක වක්‍ර රේඛානේ. එහෙම නෙවෙයි. සරල රේඛා ගත්තම සමාන්තර රේඛා කියන්නේ ඒවා. කෙලින් කෝච්චි පාරක් ගත්තොත් එමු ඔය ජෆ්න පැත්තට එන්න යනකොට තියෙන කෝච්චි පාර ගත්තම හරියට හරි කෙලින් තියෙන්නේ. ඒ සමාන්තර රේඛා දෙකක් තියෙනවා. සම අන්තර සිංහල වලින් කියමු. සම අන්තර සමාන අන්තරය කියන්නේ පරතරය. සමාන පරතරයක් තියාගෙන ඉන්න. අර කියන්නේ අතේ දුරින් ඉඳපල්ලා කියන්නේ. ඒතර හැමතිස්සෙම අතේ දුරින් ඉන්න ඕනේ. ඔයාලට ප්‍රශ්නේ කියන්නේ අතේ දුරින් ඉඳපල්ලා කිව්වම ඔන්න අතේ දුර ගන්න. ටිකක් වෙලා යනකොට අතේ දුර නෑ. අරකගේ ගිහිල්ලා ආයෙ එල්ලිලා. ඉස්සරහ එක. මොලගේ අතේ දුර කියලා ආයෙ අහපුවා. ඊට පස්සේ ඔන්න අත අරගෙන අතේ දුර යනවා. ඒ වගේ තමයි. හරි මේක එහෙම හම්බෙන්නේ නැහැ. ඒතකොට ට්‍රැපීසියම් එක ට්‍රැපීසියම් අඳුරගන්නේ කොහොමද?
සමාන්තර රේඛා යුගලක් විතරයි තියෙන්නේ. දැන් සමාන්තර ආශ්‍රය එහෙම නෑ. සමාන්තර ආශ්‍රය මේ දෙන්නත් මේකයි මේක. හරි. ඒතර මේ දෙන්නත් සමාන්තරයි මේ දෙන්නත් සමාන්තරයි. එයා එවිලා මෙයා එතකොට රොම්බසයක් වෙන්න පුළුවන් සමාන්තර ආශ්‍රයක්. හරි රොම්බසය හැදෙන්නේ කොහොමද කියලා දැන් අහයි. මෙයාගේ මෙයයි දිග සමානයි. මෙයයි දිගින් සමානයි. රොම්බසයේ ඔය හතරම සමානයි. රොම්බසයේ ඔය හතරම සමානයි. මම මේ තල රූප ගැන ටිකක් කියාගෙන යන්නේ. මේවා සමාන්තරයි ඒත් එක්කම මේවා ඔක්කොම දිගින් සමානයි. ඔය හතරම දිගින් සමානයි. හරි? ඔය හතරම දිගින් සමානත් වෙනවා. එතකොට මම මෙහෙමත් කියන්නම්. සමචතුරස්‍රයකට පයින් ගැහුවොත් හැදෙන්නේ රොම්බසය. සමචතුරස්‍රයකට පයින් ගහපුවම හැදෙන්නේ රොම්බසය. ත්‍රිකෝණාශ්‍රයකට පයින් එකක් ගහපුවම හැදෙන්නේ සමාන්තරාශ්‍රය. එහෙම නැත්නම් අර ඔයාලා අටපට්ටමක් හදලා අටපට්ටම් හදලා තියෙනවනේ හැමෝම නේ වෙසක් කූඩු අටපට්ටම්. ඊළඟට වෙසක් කූඩු අටපට්ටම තදට බඳින්න බෑ. අටපට්ටම හදලා තිබ්බ ගමන් හැදෙන්නේ වටේටම හැදෙනවා. 3-4ක් රොම්බස 4ක් හැදෙන්නේ. රොම්බස 4ක් හැදෙන්නේ. ඒ ඔයාලා තිබ්බ ගමන් තදට බැලලා නැත්නම් ඕම් වෙනවා. ඕම් වෙනවා. හරි. එතකොට ඒවා රොම්බස. දැන් අපි කතා කරන්න යන්නේ මේ ට්‍රැපීසියම් ගැන. ට්‍රැපීසියම් අඳුර ගන්න විදිය මම ඔය කිව්වා. මේ සමාන්තර රේඛා එක යුගලයි තියෙන්නේ. අනිත් ඒවා දෙපැත්තට තියෙන්නේ. හරි දෙපැත්තට වෙන්න. මෙහෙම තියෙන්න පුළුවන්. මේ ඔක්කොම ඔන්න මම අඳින්නේ ඔක්කොම ට්‍රැපීසියම් වල. හොඳේ. මෙයා මෙහෙම තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහොම තියෙන්න පුළුවන්. ඊට සමාන වෙලාවට මෙහෙම තියෙනවා. මේ දෙන්න සමාන්තර. මේ දෙන්න සමාන්තර. හරි. ඔය වගේ තමයි තියෙන්නේ. සමහර වෙලාවට මේක හිටවලා දෙනවා. ඔන්න ඔහොම. අපිව රැවටෙන්නේ එක එක විදිහ වලට දෙනවා. ඔය කොහොම දුන්නා එක සමාන්තර රේඛා යුගලක් විතර නම් තියෙන එයාට කියන්නේ ට්‍රැපීසියම්. හරි මේක කාට හරි ප්‍රැක්ටිකල් එක කරලා බලන්න පුළුවන්. මෙන්න මේ ත්‍රිකෝණ කෑල්ල අරගෙන ගිහලා මෙතන අලවන්න try කරාට අලවන්න බෑ. හේතුව මේවා කැපිලා තියෙන එක එක විදිහට. මේකට කරන වැඩේ තමයි එකම જાතියේ ට්‍රැපීසියම් වල දෙකක් ගන්න. එකම જાතියේ ට්‍රැපීසියම් වල දෙකක් ගන්න. කියන්නේ මේ විදිහම තව එකක් ගන්න. මේ සූත්‍රය හොයාගත්ත විදිය මම කියන්නේ. සූත්‍ර හොයාගත්ත විදිය. මේ විදිහම තව එකක් ගන්න. අරගෙන ඒක අලවනවා මෙතන. ඕන්න ඔහොම. කියන්නේ මේ තියෙන පැත්තට ගැලපෙන එක කොහොම අලවන්නේ? ඔන්න ඔහොම අලවලා දැන් මෙන්න මේ කැලල කපලා අරගෙන ගිහලා මෙතනට සෙට්. දැන් සෙට් වෙනවා ගන්න. දැන් ආයෙත් හැදෙන රුජුකෝණාශ්‍රයක් නේද? මම මෙයාගේ දිග ගන්නම්කෝ A කියලා මෙතන ඉඳන් මෙතන. මේක මං ගන්නම්කෝ B කියලා. මෙන්න මේ උස මං ගන්නම්කෝ H කියලා. මට උදව්වක් දෙන්න දැන්. මේ B කියන දිගම නේද මෙතන B. මෙතන ඉඳන් ඔතන දිගත් B. මේ ඕනනම් මට දාන්න පුළුවන් මේ දිග ඒම තමයි මෙතන තියෙන්නේ. ඔව් නේද? ඔව් සර්. එතකොට බලන්න. ඔව් සර්. අපිට මේ එක පැත්තකින් අපිට ගන්න පුළුවන් දැන් මේ උඩ පැත්තෙන් අපි ගමු. මේ කෑල්ල අයින් වුණාට පස්සේ මේ සම්පූර්ණ දිග මෙතන ඉඳන් මෙතනටම දිග A එකතු කිරීම B නේද? A එකතු කිරීම B නේද? මේ පල්ලෙහා පැත්තේ උත් ඒකම තමයි කියන්නේ. දැන් මෙතන මේ කෑල්ල අයින් කරාම මෙතන ඉඳන් මෙන්න මෙතන ඉඳන් මේ මෙතනටම යනකම් A නෙවෙයි. මේ කෑල්ල අඩු වෙලා තියෙන්නේ. හැබැයි මෙතන මේ කෑල්ල මේ කෑල්ලම දැන් මේ මෙතන කැපෙන කෑල්ල නේද මෙතන තියෙන්නේ. ඒක ගෙනල්ලා මෙතනට මෙහෙම සෙට් වුණාම ආයෙත් ඒ හැදෙනවා මේ දෙන්නගේ එකතු. හරිනේ මම කියන එක තේරෙනවනේ? මේ පල්ලෙහා පැත්තෙන් ඉදනට වඩා උඩින් හිතන එක ලේසි. මෙතන ඉඳන් මෙතනට දිග B ලු. මෙතන ඉඳන් මෙතනට දිග A ලු. එහෙනම් මේ සම්පූර්ණ දිග A එකතු කිරීම B. ලම්බ උස H. තොර මේ ලොකු ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්න පුළුවන්. A එකතු කිරීම B ගුණ කරන්න ඕනේ H ගේ. හැබැයි අපෙන් ඇහුවේ නෑනේ ට්‍රැපීසියම් වල දෙකක වර්ගඵලය හොයන්න කියලා. අපිට කිව්වා ට්‍රැපීසියම් වල දෙකක වර්ගඵලය හොයන්න කියලා. එහෙම කිව්වේ නෑ අපි.
අපිට දැන් එන්නේ ට්‍රැපීසියම් වල දෙකක වර්ගඵලය. ඒක නිසා අපි ඒක දෙකෙන් එකකින් ගුණ කරනවා. හොඳට මතක තියාගන්න ළමයි දෙකෙන් එක එන්නේ දෙකෙන් එක කියන මෙන්න මේ භාග සංඛ්‍යාව වෙන්නේ මෙයාටයි ත්‍රිකෝණයටයි විතරයි. ඒකෙන් අපිට ටිකක් සාහනයක් තියෙනවා නේ. දෙකෙන් එක එන්නේ ට්‍රැපීසියමට සහ ත්‍රිකෝණයට විතරයි. ඒතර මේකේ සූත්‍රයක් විදිහට මතක තියාගත්තොත් දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාද දෙකේ එකතුව ගුණ කිරීම ලම්බෝස. මේ ඒ ගුණ කිරීම ඒ එකතු කිරීම b කියන්නේ මෙතන යට a උඩ b එකක් සැලකුවොත් මෙහෙමනේ තිබ්බේ. මෙයා b ලු මේක a ලු. මේ තියෙන a එකතු කිරීම b මේ ලම්බෝස තමයි h කියන්නේ. ට්‍රැපීසියමේ වර්ගඵලය හොම්. ඒතර ඔය ටික බැරි නම් අපිට ඉස්සරහට යන්න බෑ. අපි මේකෙන් ගණන් ටිකක් හදමු. ඊට කලින් අපි මේක ලියමු. අද අපි මෙන්න මේ ටික ලස්සනට ලියන්න ඕනේ. මම කිව්වා මේ බෝඩ් එකේ තියෙන ඒවා ලියා ගන්න කලබල වෙන්න එපා කියලා මම කිව්වනේ. ඔක තමයි සම්පූර්ණ අරමුණ. ඒතර අපිට පාඩම් විය යුතු ටික මේක. ඔය ටික තමයි නම් මේ ටික කරන්න ඇත්තේ. තාම ගල්ලත් නැතුව ඇති. හරියට අපි ලස්සනට ලියාගමු මෙන්න මේ ටික. මේ යට මේක එපා. වෘත්තේ එපා. වෘත්තේ ලියන්න එපා. වෘත්තේ ගැන අපි පස්සේ කතා කරනවා. වෘත්තේ අකමන්නේ වෘත්තේ ලියමු. මම මේක කුඩා කළා වැඩි නම් කියන්නේ. ඔයාලට මම හිතන්නේ zoom කරලා බලන්න පුළුවන්. zoom කරලා බලන්න පුළුවන්. ඉක්මනට ලියන්න. පුළුවන් සර්. ඉක්මනට ලියන්න. එතකොට මේවා කටපාඩම් විය යුතුයි. හරි මේක සාමාන්‍ය කටපාඩමේ තියෙන්න ඕන. නැත්තම් බෑ. අනික හොඳට මතක තියාගන්න දැන් අර පරිමිතිය ගණන් හදද්දිමුත් ඔයාලට දැනෙන්න ඇති පරිමිතියේදී හැමතිස්සෙම ට්‍රැපීසියමක් එක්ක ඊට පස්සේ එහෙම නැත්නම් ත්‍රිකෝණයක් එක්ක සමචතුරස්‍රයක් එක්ක බද්ධ වෙලා තමයි වෘත්ත කේන්ද්‍රික කන්න කොටස තිබ්බේ. ඒතකොට ඒකේ අදහස ඔය පරිමිතිය හොයන්න කියන ප්‍රශ්නෙට පස්සේ අනිවාර්යයෙන්ම තියෙන ප්‍රශ්නේ තමයි වර්ගඵලය හොයන්නේ. වර්ගඵලය හොයන විදිහ තමයි අපි මේ කතා කරන්නේ. මම ඒකයි අර 2019 ගානෙම කොටසක් විතරක් කතා කරේ. කොටසක් විතරක් කතා කරේ ඒක. මේ රූප ටික ඇඳෙන්න ඕනි නම් ටික ලියවෙන්න ඕනි මේක පාඩම් කළ මට්ටම හැකි මට්ටමින් ලියා ගන්න. ඕක පාඩම් කරන තැන බෝඩ් එකේ කියන්නේ තමන්ගේ පොත් මේසෙ ගාව පිටිය ඇලවෙනවා නම් ඒත් හොඳයි. ওই ටික හොඳට මතක හිටිනවා නම් તો තමයි අපිට ලේසි. දැන් මම හිතන්නේ 9 වසර ටික කතා කරපු නිසා දන්නේ මේ 4-5 දිනක් අයින් වෙලා තියෙනවා. මේ ටික නැතුව අපිට යන්න බෑ ඒකයි වැඩි. සමහර අය හිතනවා 9 නැතුව යන්න බෑ කියලා. 9 එතකොට කියලා දීලා තියෙන මොකද්ද වර්ගඵලේ? ඔය වර්ගඵලේ ගණන් ටිකක් හදන්න නැති. හැබැයි මේ 9 දී කළා තියෙන්නේ මේ සූත්‍රේ නැහැටි කියලා දීපු එක විතරයි. එක්කෙනෙක් දැම්ම හරි සර් කියන්නේ. එක්කෙනෙක් දැම්ම හරි සර්. මම පොත කොහොමද දාන්න නිසා මේක නෝට් කරගන්න පුළුවන් වෙයි. මයික් ඔන් කරන්න තව එක්කෙනෙක් විතර දාන්න බලන්න හරිද කියලා. ඉවරද කියලා. ඉවරයි සර්. ඉවරයි සර්. දැන් මෙතන මේ තියෙන පුනරීක්ෂණ අභ්‍යාසයම සම්පූර්ණ පුනරීක්ෂණ අභ්‍යාසයම අදාළ වෙන්නේ කොහෙටද? 9 වසරත් එතනින් පල්ලහැට අවුරුදු වලටත් තමයි අදාළ වෙන්නේ. අපි මේකේ ගණන් 3ක් විතර දැන් හදමු. අනිත් ටිකත් අනිත් දවසේ සාකච්ඡා. එතකොට ඔන්න වැඩ දෙකක් දාගත්තා. තමයි සර්. පරිමිතිය පාඩමේ ගණන් දෙකක් අපි දාගත්තා අනිත් දවසේ සාකච්ඡා කරන්න. 65. මොකද මේ 6 වෙනි පාඩමට අපි පළවෙනි පාඩම ඉවර කළා 6 වෙනි පාඩමට එක පාඩම් පෙන්නේ. හේතුව මේ අරමුණ අර විභාගයට එන එක ගානක් කම්ප්ලීට් කරගන්න එක තමයි අරමුණ. හොඳේ.
මෙන්න මේ ගණන් ටික අපි සාකච්ඡා කරමු. මේ E F G සර් විනාඩිය එක දෙන්නකො දාලා මොකද පුතේ? අර කලින් අනින්ට දුන්නේ සර් මේ උඩ ඒක එක මේ පින්තූරයක් එන්න ගන්න බැරුණා ලියා ගන්නයි. මේක මේ අච්චුපතේ තියෙනවා. අච්චුපතේ වන්න. හරිද පුතේ? රූපේ හරිද? දැන් පොත් නැහැ කියපු අයට ඇරෙන්න අනිත් අයට ප්‍රශ්නයක් නැහැ නේ. මේස් නෑ හැබැයි MB 27ක්ද කොහෙද තියෙන්නේ? හරි ඔන්න එව්වම පොත ඕනනම් එව්ව. හරි මේ ගණන් තුන අද සාකච්ඡා කරනවා. ඉක්මනට සාකච්ඡා කරන්න වෙයි. මං හිතන්නේ 8ට තව ක්ලාස් එකක් තියෙනවා නේ. එක දවසකුත් අපි කර කර ඉද්දි ක්ලෝස් වුණා. රයිට් බලන්න. උත්තරයක් දාන්න මට. E එකට උත්තරේ කීයද? F එකට කීයද? G එකට කීයද? අපි ඔය ගණන් තුන දැන් සාකච්ඡා කරමු. E F G වලට උත්තර ඕනේ මට. එක්කෙනෙක් හරි උත්තරයක් දාමු. E එකට උත්තරයක්. උත්තර සූත්‍ර මේකේ දැන් සූත්‍රය මතක නැත්තම් මටත් විභාගෙට ගිහිල්ලා ගාන හදන්න බෑ හොඳේ. මං ගියත් එකම දේ තමයි වෙන්නේ. දෙකෙන් එක ಗುಣ කිරීම ආධාරකයේ 24යි දීලා තියෙනවා. 24 ಗುಣ කිරීම ලම්බු සහ 7යි. බලන්න මෙයා සෙන්ටිමීටර් මෙයත් සෙන්ටිමීටර් මේ දෙකෙන් එකට ඒක කියන්නේ සෙන්ටිමීටර් ගුණ වුණාම තමයි වර්ග සෙන්ටිමීටර් කියලා උත්තරේ එන්නේ. දැන් මේ දෙකට දෙකේව එකයි. ඔන්න සුළු කිරීම වෙනස් වෙන්නේ නැහැ. මේ දෙකට දෙකේව එකයි. 24ට දෙකේව 12යි. 12 වරක් 7. 12 වරක් 7. 7 දෙනෙක් උත්තරේ වල තියෙනවා. 12 වරක් 7. 80 84. 12 වරක් 7 84යි 96 නෙවෙයි. ඊළඟ බලන්න මේක. දැන් මේ සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයන සූත්‍රය තමයි ආධාරකයේ ගුණ කිරීම ලම්බුස්. දැන් ඒකට දෙකකින් එකම නැහැ. දෙකෙන් එක එන්නේ ත්‍රිකෝණයටයි ට්‍රැපීසියමටයි විතරමයි. 12 වරක් 8. 12 වරක් 8. ඒකට උත්තරේ 96. 96යි වර්ග සෙන්ටිමීටර්. මෙයා බලන්න. මේකට දෙකෙන් එක එනවා. දෙකෙන් එක එනවා. ආධාරක පාද දෙකේ එකතුව. කාගේ එකතුවද? 10යි 6. නැත්තම් සමාන්තර පාද දෙකේ එකතුව. 10යි 6 එකතුව. 10 එකතු කිරීම 6 නැත්තම් 16 කියලා එකපාරම දැම්මත් කමක් නැහැ. ගුණ කිරීම 6. 6 කියන්නේ මේ ලම්බ උස. හරි? 10යි 6යි 16යි. මේ දෙකට දෙකේව 1යි 6ට දෙකේව 3යි කියලා ඕනනම් කපන්න පුළුවන් 16 වරක් 3. එහෙම නැත්තම් 16 10යි 6යි 16යි 16 දෙකෙන් බෙදලා 8යි අරගෙන 8 වරක් 6 ගන්නත් පුළුවන්. කොහොම ගත්තත් උත්තරේ 48යි වර්ග සෙන්ටිමීටර්. මේ කතා කරන්නේ පැතිරීම ගැන. හරි මේ කතා කරන්නේ පැතිරීම ගැන. අර උත්තර දාලා තියෙන හොඳයි කට්ටිය. ඒතර මේ ඇත්තටම හැබැයි 9 වසරේ දේව. නේ 9ට කලින් ඒවා දැන් ත්‍රිකෝණේ ගන්නත් බෑ 9 වසරේ. ඒතර අපි ඉන්නේ තාම 9
හැබැයි අපි දැන් කලින්ම 10ට යන්න යන්නේ. එතකොට ඒක කවුරුත් බය වෙන්න දෙයක් නෙවෙයි. නේ දැන් අර කවුද O level ලියලා තිබ්බනේ ළමයෙක් 7ද 8ද කොහෙද ඉන්න ළමයි? එයා O level pass. එතකොට එයා ඊළඟ අවුරුද්දේදී ඊට පස්සේ අවුරුද්දේට කොහෙද එයා A level ලියන්නලු එයාගේ ටාගට් එක. එතකොට 8 ළමයි නේ 8 ළමෙන් දැන් අපි මේ 9 අග ඉඳගෙන 10 බෑ කියන්න බෑ. බෑ වර්ග ටයිප් කරන්න බෑ නේද කියලා අහන බෑ. ඕනනම් අර මෙන්න මේක දැන් සාමාන්‍ය කම්පියුටර් වල වර්ගي ගන්න මෙතනින්. අයේ මෙන්න මෙහෙම ගැහුවොත් තමයි එන්නේ. අයේ වර්ගي කියන එක මෙහෙම තමයි ටයිප් කරන්නේ. අයේ වර්ගي. හරි. එතකොට පුනරීක්ෂණ අභ්‍යාසෙත් අපි අනිත් දවස් සාකච්ඡා කරනවා. පුනරීක්ෂණ අභ්‍යාසය අපි අනිත් දවස් සාකච්ඡා කරනවා. අර ගණන් දෙක සාකච්ඡා කරනවා. එතකොට මේක අනිවාර්යෙන් කරන්න. මේක අනිවාර්යෙන් කරන්න. කවුරු හරි ගෲප් එකේ නැත්තම් ලොග් වෙන්න. වෙන මොන හරි ගැටලු තියෙනවද? සර් ගෲප් ලින්ක් එක දාන්නකෝ. අනේ ඒක දැම්මනේ දැන්. සර් පොත්ත එවුවේ නෑනේ සර්. පොත ගෲප් එකට දාන්න පුතේ පොත මේකෙත් දැම්ම දැන්. ඔයා කට්ටුණක් දන්නේ. ලින්ක් එකක් දැම්ම පොතක් දැම්ම. පොත නම් මම ගෲප් එකට දාන්නම් මේ දැන් දාන්නම්. ඒ කියන්නේ WhatsApp වලට දාන්නම් ඒක පොත. ඒක ගැටලුවක් නෑ ගෲප් ලින්ක් එක. කවුද ගෲප් එකේ නැත්තේ? ලින්ක් ටික කියලා ඉල්ලන ලින්ක් එකක් මම දෙන්න. right ඔන්න ආයෙත් ලින්ක් එක දැම්මා. ඕකෙන් maths group එකට log වෙන්න පුළුවන්. ඔව් අනිත් දවසේ group එකට දාන්න කොහොමද දානවා group එක. එහෙම දාන්න නැති දවසක් වෙනවනම් මම කියන්නම් ඒක. group ගණිතය කියන group එකක හරි ඉන්නවනම් දාන්න. දැන් පොත දාන්නෙත් ගණිතය කියන group වලට විතරයි. නැත්තම් දැන් පොත දාන්න බෑ අර කාණ්ඩ විෂයක් group තියෙනවා සෑහෙන කොට. අර link නම් ඔය ඔක්කොටම මම හිතන්නේ share කරනවා. හැබැයි මේ දැන් මං පොත දාන්න එපා. ඒකට ඔක්කොම හොය ඉන්න වෙන්නේ නැහැ. අර ගණිතය කියන එකක හිටියන හරි දැන් ඔය ඔකට ඇඩ් වුණා නේද? ඔකට එනවා. එහෙනම් මේ අදට අපි පන්තිය නවත්තනවා ළමයි. හැමෝටම සුබ දවසක් ආයිබෝන්. අයිබෝන් සර්. අයබෝන් සර්.